නමෝ බුද්ධාය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි අද මේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ මේ රාත්‍රියේ සුපින්නතුල්ලා සෑම සියලු දෙනා ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ තිලෝගුරු අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සම්බුදු දිවියේ ආශ්චර්ය ජනක පුවතක් ගැන පින්වතුනි බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ මේ ලෝකයට පහළ වෙන අතිශයින්ම ආශ්චර්යවත් වූ උතුම් මනුෂ්‍ය මාණික්‍ය රත්නය. ඒ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අසිරිමත් අద్භූත අවස්ථාවෙමටයි. වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයක අපගේ බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම ආශ්චර්ය ජනක සංකස්සපුර ආගමන කතාව සිදු වුණා. භාග්‍යතුන් වහන්සේ දෙව්ලොවින් මහා පෙළහර සහිතව මනුලොවට වැඩම කරපු කතා පුවත. සංකස්සපුරය කියන අවිජහිත ස්ථානයට අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළේ. ඉතින් ඒ පුවත වචනයක් ගානේ හරිම පුදුම සහගතයි. ආශ්චර්ය ජනකයි. අද මේ පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ මේ රාත්‍රියේ එබඳු පුවතක් අසමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්නට ලැබෙනවා කියන්නේ අපිට වාසනාවක්. මොකද පින්වතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ උද්ධං තිරියං අපාචීනං යාවතා ජගතෝ ගති උඩයට සරසට මේ ලෝකයේ යම්තාක් සත්වයෝ සිටීද සදේව කස්ස ලෝකස්ස බුද්ධෝ අග්ගෝති පෞච්චති දෙවියන් සහිත වූ මේ ලෝකේ අග්‍ර කෙනා වන්නේ බුදුරජාණන් වහන්සේය. අග්ගේකෝ පන පසන්නානං ඒ අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුගේ සිත පැහැදුනොත් අග්ගෝ විපාකෝ හෝති විපාකේ අග්‍රයි. එනිසා අද මේ දහම් කතාව සුපින්නතුල්ලා හැම දිනාට ඒ තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීම පිණිසමයි. චිත්ත ප්‍රසාදය බලවත් කර ගැනීම පිණිසමයි. මේ දහම් කතාවේදී අවිජහිත ස්ථාන සම්බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පූජනීය ස්ථාන ගැන ඔබට අහන්න ලැබෙනවා. අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම් වෙලා සිටිනවා. ඒ ස්ථාන ගැන දහම් කතාවේදී වර්ණනා කරනකොට ඒ ස්ථාන දර්ශන රාමු විදිහට ඔබට පෙන්වන්න. ඉතින් ඔබට තවත් සිත පහදව ගන්න පුළුවන්. ඒ නිසා සුපින්නතුල්ලා හැමදිනා මේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සිදු කෙරෙන අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා පෙළහර කතාව අසා සිත් පහදවා ගන්න. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පදිංචි පින්වත් අයිඑම් නුවන් මදුසංක මහත්මයා, පිළියන්දල පදිංචි පින්වත් එම්.ඒ. චන්ද්‍රානී මෑණියන්, අයිඑම් රුචිරා මහේසී සහෝදරිය සහ මහර්ගම පදිංචි අයිඑම් රුක්මා නිලෝෂී සහෝදරිය විසින් ඒ සුපින්නතුල්ලාගේ දායකත්වයෙන් අනුග්‍රහයෙන් සිදු කෙරෙන මේ උතුම් ධර්ම දේශනාව මෙතෙන් පටන් අපි ආරම්භ කරමු. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට
සැමදාති සාරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනේ, අපගේ බුදුරජාණන් වහන්සේගේ ඒ සොඳුරු සම්බුදු දිවියේ අතිශය ආශ්චර්යජනක ප්‍රවෘත්තියක් වන සංකස්සපුර ආගමන කතාව සැදැහැවත් පින්වතෙක් විසින් අසා සිත් පහන් කරගෙන බුදුරජාණන් වහන්සේ ගැන චිත්ත ප්‍රසාදය බලවත් කර ගැනීම සිද්ධ කළ යුතුම පුවතක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අසිරිය ගැන හිතනකොට මේ සංකස්සපුර ආගමන කතාව කියලා කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයේ ආශ්චර්ය ජනක බව මනාව පිළිබිඹු වෙන කතා පුවතක්. පින්වතුනි, සංකස්සපුරය කියලා කියන්නේ අවිජහිත ස්ථානයක්. අවිජහිත කියලා කියන්නේ සියලු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා විසින් අත් නොහරින භූමිය. ආන්ගේ භූමියටයි අවිජහිත කියන්නේ. අවිජහිත ස්ථානයක් සංකස්සපුරය. ඊළඟට අවිජහිත ස්ථානයක් සැවැන්නුවර ජේතවනාරාමය. අවිජහිත ස්ථානයක් අපගේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරපු බුද්ධගයාව. අවිජහිත ස්ථානයක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරපු බරණැස්පුරය. මේවා අවිජහිත ස්ථාන. අවිජහිත ස්ථානයක් ගැන අසා සිත් පහන් කර ගන්නවා කියලා කියන්නේ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අත් නොහරින තැනක් ගැන අහලා හිත පහන් කර ගන්නවා කියලා කියන්නේ ඒක පිංගතුනි අපේ ජීවිතයට පුදුමාකාර පුණ්‍ය ශක්තියක්, පුණ්‍ය වාසනාවක් උපදවන එකක්. සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය ආශ්චර්යජනකයි. සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතය අචින්තනීයයි. සිතා ගන්න බෑ. සිතාගත නොහැකි ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන යම් සිත පහදව ගැනීමක් කරනවද එහි විපාකය හිතා ගන්න බෑ. සංකස්සපුරය විශේෂ වෙන්නේ අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කොට දෙවියන්ට දහම් දෙසා මහා පෙළහර සහිතව මනුලොවට වැඩම කරපු නිසා. ඒ හේතු කරගෙනයි සංකස්සපුරය අතිශයින්ම විශේෂ ස්ථානයක් බවට පත් වෙන්නේ. අපි මේ සංකස්සපුරයේ කතා ප්‍රවෘත්තිය ශ්‍රවණය කරද්දී අපිට ඊට පෙර ඉගෙන ගන්න වෙනවා පින්වතුනි. අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු කතාව. ඒ නිසා මේ දහම් කතාව ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කිරීම කියන කාරණේ මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ දෙව්ලොවට වැඩම කරන සිදුවීම ඒ ගැන විස්තරය අපිට ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම. ඒ කාලේ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි රජගහ නුවර වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ රජගහ නුවර හිටියා අමුතු විදිහේ කල්පනාවක් තියෙන සිටුවරයෙක්. අමුතු විදිහට හිතන මිනිස්සු අදටත් ඉන්නවනේ. මේ සිටුවරයා කිසිම ශාස්ත්‍රූන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා හිටියේ නැහැ. මධ්‍යස්ථ මතධාරී කෙනෙක්. කිසි කෙනෙකුට විශේෂයෙන් පැහැදිලා තිබුණේ නැහැ. ඒ කාලේ හිටියානේ ෂට් ශාස්ත්‍රූවරු. ඒ ෂට් ශාස්ත්‍රූවරුන්ට පැහැදිලා හිටියෙත් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේට පැහැදිලා හිටියෙත් නැහැ. මේ සිටුවරයා තමන්ගේ වියදමින් රජගහ නුවර ගඟ හරහා දලක් බැන්දා. ඒ දැල බැන්දී මිනිස්සු ගහගෙන ගියොත් එහෙම ඒ මිනිස්සු රැඳිලා ඒ මිනිස්සුන්ව බේර ගන්න පුළුවන් වෙන්න. ඊළඟට මිනිස්සුන්ගේ ඇතැම් වටිනා දේවල් ගඟේ ගහගෙන එනවා. ඒ දේවලුත් රැඳුනට පස්සේ පහසුවෙන් ගන්න පුළුවන්.
ඊළඟට ඉහළ ඉඳලා ගහගෙන ඉන දර කොට මේ දැලේ රැඳෙනවා. ඒ රැඳුනාම දර ටිකක් එකතු කරගන්නත් පහසුයි. ඉතින් මේ වගේ දේවල් කල්පනා කරලා මේ සිටුවරයා තමන්ගේ වියදමින් ගඟ හරහට දැලක් බැන්දා. ඔය දැල බැන්දාට පස්සේ එක දවසක් මේ දැලේ පටලැවී තිබුණා හරි අපූරු දෙයක්. ගානට රවුම් වෙච්චි හරි ලස්සනට ඔප වැදිච්චි රත් හඳුන් කුට්ටියක්. මේක ඉහළ තිබුණු රත් හඳුන් කඳක් මේ වතුරට වැටිලා ගල් පරවල එහි මෙහි වැදි වැදි එනකොට මේක ගානට රවුම් වෙලා. රවුම් වෙච්චි රත් හඳුන් කුට්ටිය මේ රජගහනුවර සිටුතුමා බැඳපු දැලේ පටලැවුණා. සේවකයෝ සිටුතුමාට මේක අරගෙන ඇවිල්ලා දුන්නා. සිටුතුමා බැලුවා හොඳ අගනා රත් හඳුන් කුට්ටියක්. සිටුතුමාට අමුතු කල්පනාවක් ඇති වුණා. මේ රත් හඳුන් කුට්ටිය මට මහා වටින එකක් නෙමෙයි. මාසන්තකේ ඕනෑ තරම් රත් හඳුන් තියෙනවා. මම මේකෙන් වෙනස් විදිහේ වැඩක් කරන්න ඕන. රත් හඳුන් කුට්ටියෙන් ශිල්පීන් ලව්වා බොහෝම ලස්සනට පිංගතුනේ පාත්‍රයක් කෙරෙව්වා. රත් හඳුන් පාත්‍රයක් මේකේ නොයෙක් ආකාරයේ කැටයන් දාලා අලංකාර කරලා හරිම වටිනා පන්නයේ රත් හඳුන් පාත්‍රයක්. මේ රත් හඳුන් පාත්‍රය කරවලා ගෙනත් දුන්නට පස්සේ සිටුතුමා සේවකයෝ ලව්වා උණගස් එකට බැඳලා රියන් 60ක් දිගට දිග දණ්ඩක් හැදුවා. මේ දිග දණ්ඩේ කෙළවර රත් හඳුන් පාත්‍රයේ මුණින් නවල මේක ඉහළට එසෙව්වා. එතකොට දැන් රත් හඳුන් පාත්‍රයේ තියෙන්නේ රියන් 60ක් උඩ. මහා ජනකාය එකතු වුණා මේ පුදුම සහගත වැඩේ බලන්ට. අපේ සිටුවරයා ශිල්පීන්ට සල්ලිත් ගෙවලා රත් හඳුන් පාත්‍රයක් හැදෙව්වා. ඒ රත් හඳුන් පාත්‍රය දැන් මේ රියන් 60ක් උසට ඉනිමන් බන්දලා මේන්න මේ අහස උසට ඔසවලා තියෙනවා. මොකද්ද මේ අපේ සිටුතුමාගේ පුදුම සහගත වැඩේ? එහෙම බලන්න මිනිස්සු එකතු වුණා. මිනිස්සු මෙහෙම ඒකරාශී වෙනකොට මහා ජනකාය මැද සිටුතුමා ප්‍රකාශයක් කළ බරපතල කතාවක්. සිටුතුමා කියනවා පින්වතුනේ දැන් බලාපල්ලා හැම තැනම ඉන්නවනේ මම රහත් කියාගත්ත පිරිසක්. අපිට හොයාගන්න බෑ කවුද රහත්. හැම තැනම ඉන්නවනේ අපටත් එරදි තියෙනවා. අපිත් එරදිමතුන් කියාගන්න පිරිසක්. අපිට හොයාගන්න බෑ හැබෑවටම එරදී තියෙන්නේ කාටද කියලා. ඒ හින්දායි මං මේ වැඩේ කළේ. දැන් අදින් පස්සේ අපිට බලාගන්න පුළුවන් හැබෑ රහතුන් කවුද හැබෑ එරදිමතුන් කවුද කියලා. මම මේ රියන් 60ක් ඉහළට එස වූ රත් හඳුන් පාත්‍රය යම් මේ එරදිමතුන් සිටීනම් යම් ඒ රහතුන් සිටීනම් අහසින් පැමිණ අරගනිත්වා. එහෙම ප්‍රකාශයක් කළා බරපතල ප්‍රකාශයක්. පොදුවේ එරදිමතුන්ටත් පොදුවේ රහතුන්ටත් කරපු ප්‍රකාශයක්. එතකොට මේක වේගෙන් පැතිරලා ගියා රජගහනුවර පුරා. දැන් රජගහනුවර මිනිස්සු හැමෝම කතා වෙන්නේ මහසිටුතුමාගේ මේ අමුතු සහගත වැඩේ. මේකෙන් කලබල වුණා ෂට් ශාස්ත්‍රූවරු. ඔබ අහලා තියෙනවනේ පින්වතුනි ඒ කාලේ හිටපු ෂට් ශාස්ත්‍රූවරු පූර්ණ කස්සප, අජිත කේස කම්බල, පකුඳ කච්චායන, සංජය බෙල්ලට්ටි පුත්ත, නිගණ්ඨ නාත පුත්ත, මක්ඛලි ගෝසාල මේ 6 දෙනා. මේ 6 දෙනාගේ පිරිස කලබල වුණා. ඇයි කියාගෙන හිටියේ අපි රහත්ය අපි එර්ධිමත්ය කියලා. මිනිස්සු ඉස්සරහා කියාගෙන හිටියා. දැන් මේ අය කලබල වුණා. දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ. දැන් එර්ධි පෙන්නන්නට වෙලා. මහා ජනකාය බලාගෙන ඉන්නවා එර්ධි පෙන්වන තෙක්. අපි ඉස්සර උන් නැත්තම්
මිනිස්සු අපිව සැක කරනවා. දැන් ඉතින් මේගොල්ලෝ එක එක්කිනා ගියා කියනවා මහ සිටුතුමා හම්බ වෙන්න. හම්බ වෙන්න ගිහිල්ලා සිටුතුමාට කියනවා සිටුතුමනි ඔය හඳුන් පාත්‍රයක් වෙනුවෙන් අපිට එ르දි පෙන්වන්න උවමනාවක් නැහැ. නිකන් මිනිස්සුන්ව හිනස්සන්නේ නැතුව ඕන් ওই පාත්‍රය අරගෙන අපිට දෙන්න. අපිට එ르දි තියෙනවා අපි රහත්. සිටුතුමාට කිසි කලබලයක් නැහැ. සිටුතුමා කියනවා ඉතින් ස්වාමීනි ප්‍රශ්නයක් නැහනේ. ඔබ වහන්සේලාට එ르දි තිබේ නම් ඔබ වහන්සේලාට අහස් ගමන් තිබේ නම් මේ මගේ ළඟට ඇවිල්ලා කෙඳිරි ගාලා ඉල්ලන්න උවමනාවක් නැහැ. ඔබ වහන්සේලා අහසින් ඇවිල්ලා අරගන්න. මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඉතින් කට උත්තර නැතුව හැරිලා යනවා. බලන්න මේ කාලේ රජගහනුවර සිටුතුමා හොර රහතුන් හොයන්න කරපු වැඩේ. එතකොට මේක නිගණ්ඨනාත පුත්තට ආරංචි ගියා. නිගණ්ඨනාත පුත්ත තමයි ඒ කාලේ හිටපු හොඳටම ප්‍රසිද්ධ කෙනා. නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ගෝලබාල පිරිසක් එව්වා. ඒ වෙලාව කිව්වා සිටුතුමනි නිගණ්ඨනාත පුත්ත ගැන ඔබ අහලා තියෙනව නේද? පිය පරම්පරාවේ ඉඳලාම දන්නව නේද? ඒ බඳු උත්තමයෙක්ව මේ වගේ සුළු දෙයකට වෙහෙසවන්න එපා. ඔබට අයහපත පිණිස හේතු වෙයි. ඒ නිසා ඔබ මේ වෙලාවේ කළ යුත්තේ නිගණ්ඨනාත පුත්තයන් රහත්ය නිගණ්ඨනාත පුත්තයන් එ르දිමත්ය කියලා මහා ජනකාය මැද කියලා ඕන් ওই පාත්‍රය දෙන්න කිව්වා. සිටුතුමා කිව්වා නෑ නිගණ්ඨනාත පුත්තයන් එ르දිමත් නම් රහත් නම් අපිත් දකින්න කැමතිනේ. අහසින් පැමිණිලා ඕන්න ওই පාත්‍රය ගත්ත දෙන්න. එහෙම නැත්නම් ওই පාත්‍රය ওই විදිහටම තිබුණු දෙන්න කිව්වා. දැන් නිගණ්ඨනාත පුත්ත මේකට උප්පර වැට්ටියක් උපායක් යෙදුවා. හොර රහතෙක් නේ. හොරට එ르දිමත් කියාගත්ත කෙනෙක් නේ. දැන් හොර අහුවෙන්න යන්නේ. ඒ නිසා මේකට උපායක් යෙදුවා. උපාය මොකද්ද? තමන්ගේ ගෝලබාල පිරිසට කියනවා දැන් අපි මෙහෙම කරමු. මම සිටුතුමා ළඟට ගිහිල්ලා එ르දියෙන් අහසට නැගෙන්න වගේ උත්සාහ කරන්න. ඕන්න මං දැන් පාත්‍රේ ගන්නට යන්නේ කියලා. එතකොට උඹලා ටික මගේ කකුල් වලින් අල්ල ගන්න ඕන. හා ස්වාමී ආර්යයන් වහන්සේ ඕක කරන්න එපා. මේ වගේ මේ හඳුන් පාත්‍රයක් වෙනුවෙන් ඔබේ උතුම් ගුණ ඔබ පෙන්වන්න එපා. අපිට ওই පාත්‍රයෙන් වැඩක් නැහැ. අපි යන්න කියලා උඹලා මාව එකතු කරන් එන්න ඕන. දැන් බලන්න කලින් පැලෑනක් ගැහුවා. ඔය පැලෑනේ විදිහටම කටයුතු කළා. නිගණ්ඨනාත පුත්ත ගිහිල්ලා මහා ජනකායට කිව්වා කියනවා ඕන් දැන් මං හඳුන් පාත්‍රේ ගන්නට මේ අහසට යන්නයි යන්නේ මං ගුවන්ගත වෙන්න ලැහැත්ති. ඒ නිසා පිරිස ඈත් මෑත් වෙලා මට ඉඩ දෙන්න කිව්වා. එතකොටම අර ගෝලබාල පිරිස කතා වෙලා හිටපු විදිහටම කඩා පැන්නා. කඩා පැනලා මේ නිරුවත් නිගණ්ඨනාත පුත්තයාව අත් වලින් කකුල් වලින් අල්ලගත්තා. අනේ ඔය වැඩේ කරන්න එපා කියලා. රජගහනුවර සිටුතුමා ඉතින් අත් දෙකත් බැඳගෙන බලාගෙන ඉන්නවා. ඉතින් නිගණ්ඨනාත පුත්ත කිව්වා කෝ ඉතින් සිටුතුමනි මේ ගෝලියොත් එක්ක බෑනේ කරන්න. ඕන් ඔය හඳුන් පාත්‍රේ බිමට අරගෙන මට දෙන්න කිව්වා. එතකොටත් සිටුතුමා කිව්වා නෑ ඔබට එ르දී තිබේ නම් අහසින් ඇවිල්ලා අරයි යන්න. ඉතින් මේක පින්වතුනේ මේ වගේ සිදුවීමක් වෙනකොට බලන්න මිනිසුන්ගේ හිතවල පොදුවේ සැකයක් උපදිනව නේද? එහෙනම් හැබෑවටම එ르දිමුතුන් නැත්තේ හැබෑවටම රහතුන් නැත්තේ කියලා සැකයක් උපන්නා. දැන් මේ සැකේ හැම තැනම කතා වෙනවා. මිනිස්සු කතා වෙනවා. දැන් අර හඳුන් පාත්‍රයේ තියලා දින 7ක්ම ගත වුණා. අද 7 වෙනි දවස. ඕම් බලමුකෝ ඒකෙත් හැටි. මේ රජගහ නුවර හරියට හිටියා. මේ දඹදිව හරියට හිටියා. අපිත් රහත්ය අපිත් එ르දිමත්ය කියාගත්ත පිරිස. දැන් නම් පේන හැටියට කොමල කරලා තියෙන්නේ බොරුව. රහතුන්ද නැත්තේය එ르දිමතුන්ද නැත්තේය. එහෙම කිව්වා. ඔය කියන හඬ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට ඇහුණා. මුගලන් මහරහතන් වහන්සේ ඒ වෙලාවේ හිටියේ
පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් එක්ක. හැබැයිම රහතුන්. ඒ රහතන් වහන්සේලා දෙනම එක ගල්තලාවක පිංගුතුනේ දහම් කතාවෙන් වාඩි වෙලා හිටියේ. ඒ වෙලාවේ අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයෙන් තමයි මේක ඇහුනේ. මොග්ගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේට කියනවා පිණ්ඩෝල භාරද්වාජේනි මිනිස්සු රහතුන් සැක කරනවා. රහතුන්ට ගරහනවා. මිනිස්සු එ르දිමතුන් සැක කරනවා එ르දිමතුන්ට ගරහනවා. ඒ මිනිස්සුන්ට බොහෝ අයහපත පිණිස හේතු වෙයි. භාරද්වාජේනි ඔබ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක්. ඔබට එ르දී තිබෙනවා. ඔබේ හඳුන් පාත්‍රය ගන්න කිව්වා. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ තීරණය කළා හඳුන් පාත්‍රය අරගන්ට මහා පෙළහර සහිතව. හරි පුදුම සහගතයි පිංගුතුනේ. හැබැයිම රහතුන් වැඩ හිටපු ඒ කාලේ පෙළහර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ එ르දිමතුන් අතර අගපත් වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ආරාධනාවෙන් පිණ්ඩෝල භාරද්වාජ කියන එ르දිමත් රහතන් වහන්සේ පෙළහරක් පෑවා. ඒ පෙළහර කොහොමද? යොදුන් 3ක් සුවිශාල මහා ගල් පර්වතයක් තමන් වහන්සේගේ එ르දියෙන් අහසට එසෙව්වා. විශාල වලාකුළක් එනවා වගේ රජගහ නුවර අහසේ මේ ගල් පර්වතේ පැමිණෙනවා. මිනිස්සු මහා බීතියට පත් වුණා. රජගහ නුවර අහස වහගෙන විශාල ගල් පර්වතයක් මිනිසුන්ට බයයි. මේ අහසේ තියෙන පර්වතය අත ඇරුණොත් අපි ඔක්කොම විනාසයි. මිනිස්සු විලාපතියන්ට පටන් ගත්තා. මිනිස්සු කෑමර දෙන්න පටන් ගත්තා. අයියෝ අපිව කවුද බේරගන්නේ කියලා. මුළු රජගහ නුවරම කැළඹුණා. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසේ පෙනී හිටිනවා. මිනිස්සු ඔක්කොමලා කිව්වා නේ මේ අපේ ආර්යයන් වහන්සේනේ. අනේ ස්වාමීනි අපිට අනුකම්පා කරන්නට ওই ගල් පර්වතේ තිබූ තැනින්ම තියන්ට අපිට හානියක් සිද්ධ වෙන්න නම් එපා කියලා. ඉතින් ඒ වෙලාවේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මහා ජනකාය බලාගෙන ඉද්දීම ඒ යොදුන් 3ක් පමණ සුවිශාල මහා ගල් පර්වතය තිබ්බ තැනම යලි තැන්පත් වෙන්න සැලැස්සුවා. මහා ජනකාය බලාගෙන සිටියේදී අහසින්ම මහසිටුතුමාගේ පාත්‍රය අරගත්තා. ඒ පාත්‍රය අරගත්තට පස්සේ සිටුතුමා බොහෝම පැහැදුනා. සිටුතුමාත් අර පරිවාර ජනයාත් බොහොම පහන් සිතින් බුද්ධ ශාසනයේ සරණ ගියා. ඒ වෙනකල් කිසිම ශාස්ත්‍රූරයෙක් සරණ ගිහින් හිටපු නැති ඒ මහසිටුවරයා ඔන්න බුදුරජාණන් වහන්සේව සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංගරුවන සරණ ගියා. හැබැයි එ르දී පෙළහර දැකලා ඒකට පැහැදිලා. ඉතින් දැන් ජනකායෙන් බේරෙන්න නෑ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට. මේ දිනාගත්ත හඳුන් පාත්‍රෙත් අරගෙන රජගහ නුවර වේළුවනාරාමයට වඩිනවා. වඩිද්දී පිටිපස්සෙන් කට්ටිය එක දිගට අනේ ස්වාමීනි තව එ르දියක් අපි බලන්ට ආසයිනේ තව එකක් පෙන්වන්නටකෝ කියනවා. මහා ජනකාය පිටිපස්සෙන් එ르දි පෙන්වන්න කියලා කන්නලව් කර කර ඉන්න පටන් ගත්තා. මේ සද්දේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ හිටපු ශාස්ත්‍රූන් වහන්සේට ඇහෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ අපේ ආනන්ද තෙරුන් වහන්සේගෙන් අහනවා ආනන්දය මොකද්ද මේ මහා සද්දේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ පිණ්ඩෝල භාරද්වාජයෝ රජගහ නුවර මහ සිටුවරයාගේ සඳුන් පාත්‍රය දිනාගෙන මහා ජනකාය මැද එ르දී පෙළහර පාලා ඒ පෙළහරෙන් ප්‍රීතියට පත්වෙච්ච ජනකායෙන් අපේ පිණ්ඩෝල භාරද්වාජයන් වහන්සේට බේරිල්ලක් නැහැ. තව එ르දී බලන්ට ආසාවේ ඔය කිව්වා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය වහාම පිණ්ඩෝල භාරද්වාජයන්ව මෙතෙන්ට කැඳවන්න. බුදුරජාණන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේව කැඳවලා අවවාද කළා. භාරද්වාජීනි ඔබ කළේ සුදුසු දෙයක් නොවේ. ඔබ කරපු ක්‍රියාව හරියට මහා ජනකාය මැද්දේ සල්ලාල ජනයා මැද්දේ වෛශ්‍යාවක් ඇඳුම් ගැලෙව වගේ.
මේ හඳුන් පාත්‍රයක් වෙනුවෙන් භාරද්වාජීනි ලෞතුරු ධර්මයක් වන මේ එරදී පෙළහර පෑවේ ඇයි? අදින් පස්සේ මහණෙනි ඔබට එරදී පෙළහර පෑම තහනම්. ආන්නේ විදිහට භාග්‍යතුන් වහන්සේ විශේෂ ශික්ෂාපදයක් පෙනෙව්වා. එරදී ප්‍රාතිහාර්ය පෑම තහනම් කළා. අර හඳුන් පාත්‍රයේ කුඩු කරලා ඒ හඳුන් පාත්‍රයේ කුඩු අරගන්න කිව්වා. ගිලන් භික්ෂුන්ගේ ඇස්වල අඳුන් ගැල්වීම පිණිස. ඇස් ලේඩ හැදුනාම ඒ කාලේ ඖෂධයේ විදිහට කරලා තියෙනවා මේ රත් හඳුන් ගල්වන එක. ඒක විශේෂ ඖෂධයක්. ආන්ගේ ඖෂධය සඳහා ගන්න කිව්වා අර වටිනවා කියපු පාත්‍රය. ඉතින් සිදුවීම ඕන ඔහොම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට එරුදි පෙළහර පෑම තහනම් කළා කියන ආරංචිය හැම තැනම පැතිරලා ගියා. මිනිස්සු හරි දුකසේ කතා කරන්න පටන් ගත්තා. අයියෝ එකම එක එරුදි අයවට බලා ගන්න පුළුවන් උනේ ශාස්ත්‍රුන් වහන්සේ එරුදි පෑම තහනම් කරලාලු. අය භික්ෂුන් වහන්සේලාගේ පස්සෙන් ගියාට වැඩක් නෑ. අපිට භික්ෂුන් වහන්සේලා එරුදි පෙන්වන්නේ නෑ. ඉතින් මිනිස්සු එහෙම කතා වෙනකොට අර ශාස්ත්‍රවරු 6 කල්ලියේ පිරිස මේකට කතාවක් හැදුවා. අපි නම් ඔය ගැන කලින්ම දැනගෙන හිටපු නිසා ඔය නොවටිනා පාත්‍රයක් වෙනුවෙන් අපේ එරුදි පෙන්වුවේ නෑ. පේනවනේ මේ බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ ඉක්මන් වෙලා කරගත්ත වැඩි. ආන්න දැන් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවලා. දැන් අපි අභියෝග කරනවා පුළුවන් නම් එරුදි හැකියාව තියෙනවා නම් මහා ජනකාය මැද්දේ එරුදි පෙන්වන්න කියලා. අපි සූදානම් එරුදි පෙන්වන්න. ඔය වගේ සුළු පාත්‍රයක් වෙනුවෙන් නෙවෙයි අපි මහා ජනකාය මැද එරුදි පෙන්වන්න ලැහැත්ති කියලා මෙහෙම කතාවක් ගොඩනැගුවා. ඒ කතාව ගොඩනගිනකොට බුදුරජාන් වහන්සේ කෙරෙහි මහා පහන්සිතක් තියෙන අපේ බිම්බිසාර මහරජුරුව කලබල වුණා. රජුරු ඉක්මනට යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ශාස්ත්‍රවරු දැන් අන්න අභියෝග කරනවා. පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට අපිත් එක්ක එරුදි පෙළහර පාණ්ඩ ඉන්න කියලා. එහෙම ස්වාමීනි අභියෝගයක් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරවන්ට කියනවා රජතුමනි ඉතින් එරුදි ප්‍රාතිහාර්ය පාණ්ඩ අභියෝගයක් කරනවා නම් කරන්න තියෙන්නේ ඉතින් එරුදි පාන එක නොවෑ කිව්වා. රජුරෝ කියනවා ස්වාමීනි දැන් ශික්ෂාපද පනවලා නේද තියෙන්නේ. ශ්‍රාවකයන්ට ශික්ෂාපද පැනවු නිසා දැන් එරුදි පාණ්ඩ බෑනේ. බුදුරජාන් වහන්සේ වදාලා මහරජය තථාගතයන් වහන්සේ ශික්ෂාපද පැනෙව්වේ ශ්‍රාවකයන්ට මිස තථාගතයන් වහන්සේට නොවේ. ඒ ශික්ෂාපදයන් ශාස්ත්‍රුන් වහන්සේට අදාළ නැහැ කිව්වා. රජතුමනි මේක හරියට මේ වගේ තේරුම් ගන්නට. ඔබතුමාට තියෙනවා රාජකීය අඹ උයන. ඒ අඹ උයනේ ගෙඩියක් සාමාන්‍ය මිනිස්සෙක් කෑවොත් ඔබ කොහොමද කටයුතු කරන්නේ? ස්වාමීනි ඒක රාජකීය අඹ වනය. ඒකේ අඹ සාමාන්‍ය මිනිස්සුන්ට කැප නැහැ. ඒ අඹ කෑවොත් රාජ දණ්ඩනයට අහු වෙනවා. එතකොට මහරජය ඔබ ඒ අඹ ගෙඩි කෑවොත් මොකද වෙන්නේ? ස්වාමීනි මම රජු. ඒ නීතිය රටවැසියාට මිසක් මට නෙවෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්ගේ වගේමයි මහරජය. තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙල ලක්ෂයක් සක්වලටම ආඥා පතුරවන බුද්ධ රාජයන් වහන්සේ. කෙල ලක්ෂයක් සක්වලටම තථාගතයන් වහන්සේගේ ආඥාව තිබුණා. සම්බුද්ධ රාජ. ඒ සම්බුද්ධ රාජයන් වහන්සේ ශික්ෂා පැනෙව්වේ ශ්‍රාවකයන්ට මිසක් ඒක සම්බුද්ධ රාජයන්ට අයිති නැහැ කිව්වා. ඒ නිසා පෙළහර පෑම මම කරනවා කිව්වා. බිම්බිසාර මහරජුරවන්ට හරි සන්තෝෂයි. රජුරෝ කියනවා ස්වාමීනි පෙළහර පෑම පිණිස සියලු කටයුතු මා සම්පාදනය කරන්නම් සූදානම් කරන්නම්. ස්වාමීනි පෙළහර සිද්ධ වෙන්නේ කොහේද? රජතුමනි අදින් 4 මාසයක් ගත වෙච්චි තැන
සැවැත් නුවරදී තමයි පෙළහර සිද්ධ වෙන්නේ. එතකොට ඔන්න බිම්බිසාර රජුරුවන්ගේ අර මූණේ තිබුණු හිනහව නැතුව ගියා, නොසතුටක් උපන්නා. අහනවා ස්වාමීනි මේ රජගහ නුවර ඉඳලා එච්චර දුරක පෙළහර පාන්න කල්පනා කරේ ඇයි? භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහරජය සියලු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා විසින් සිදු කරනවා මහා පෙළහර කියලා එකක්. බලන්න පින්වතුනි අපි මේ ඉගෙන ගන්නේ බුදුවරු ගැන. කොයිතරම් වාසනාවන්තද අපි මේ අපේ සුළු කලකට ලැබිච්ච මනුස්ස ජීවිතේ අසහාය මනුස්ස රත්නයන් වන සම්බුදුවරු ගැන අහන්ට වාසනාව ලැබුවා කියලා කියන්නේ කොච්චර වාසනාවන්තද. අපි මේ අහන්නේ බුදුවරු ගැන. සියලු සම්මා සම්බුදු රජාණන් වහන්සේලා කරනවා මහා පෙළහරක්. ඒ මහා පෙළහර කියන එක සියලු බුදුවරු කරන්නේ එකම තැනක. ඒ ස්ථානයේ පිහිටා තිබෙන්නේ සැවැත් නුවරයි කිව්වා. ඒ සැවැත් නුවරම මහා පෙළහර සිදු කරන්නට හේතුව එහි තිබෙන විශාල භූමි භාගයේ මහා ජනකායකට එකම තැන එකතු වෙන්න පුළුවන්. ඒ භූමි භාගයේදී සිදු කරන මහා පෙළහර බොහෝ ජනයාට සිත්සේ දකින්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේගේ මහා පෙළහරත් සිද්ධ වෙන්නේ ආන්ගේ සැවැත් නුවර කිව්වා. ඉතින් ඔය ආරංචිය හැම දිනා අතරේ යනවා. විශේෂයෙන් ශාස්ත්‍රවරු ටික ඔක්කොම බය වුණා. භීතියටපත් වුණා. සම්බුදු රජාණන් වහන්සේගේ වචනේ වෙනස් වෙන්නේ නැහැ කියලා ඒ අය දන්නවනේ. ඒ අයට තිබුණේ බුදුරජාණන් වහන්සේ ගැන බලවත් වූ ඉරිසියාවක්. තථාගතයන් වහන්සේට උපදින ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඉරිසියාවක්. ඒ ඉරිසියාව මුල් කරගෙන තමනුත් සම්බුදුය, තමනුත් සියල්ල අවබෝධ කළාය, තමනුත් කෙලෙස් නැසුවාය කියලා කියාගෙන ගියා. පින්වතුනි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලොව පහළ වී සිටින සමයේ තව කෙනෙක් සම්බුදු බව හොරට ප්‍රතිඥා දෙනවා නම් ඒ කෙනාගේ ජීවිතේට මහා අභාග්‍යයක් සිද්ධ වෙනවා. ඒ අභාග්‍යය තමයි සම්බුදු රජාණන් වහන්සේව දකින්නවත් ලැබෙන්නේ. ඔය සත්ශාස්ත්‍රවරු කියලා හිටපු ඒ මහා අවාසනාවන්තයෝ බුදුරජාණන් වහන්සේව දැකලාවත් නෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටියට ඇස් දෙකින් බුදුරජාණන් වහන්සේව දකින්න පිනක් නැතුව ගියා. සම්බුදුවරු පහළ වෙන කාලේ හොරට සම්බුදු බව ප්‍රතිඥා දෙන ඈයන්ට බුදුරජුන්ව දකින්නට නොලැබෙන්නේ ඒක ධර්මතාවක්. ඒකට හේතුව සම්බුදු රජාණන් වහන්සේව මුණ ගැහුනොත් හොරට සම්බුදු බව ප්‍රතිඥා දෙන කෙනෙකුට ඒ කෙනාගේ හිස කඳින් වින් වෙනවා. දරන්න බෑ. සම්බුදු තෙද දරන්න බෑ. හැබැයි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තේජානුභාවය අර බොල් මිනිහාට දරන්න බෑ. හිස කඳින් වින්වී යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේව දැකලාවත් නැහැ අය. බුදුරජාණන් වහන්සේ පෙළහර පානවා කියන වචනෙට සලිත වෙලා ගියා. පෙළහර පාන්නේ සැවැත් නුවරය කියලා ආරංචි වුණාට පස්සේ මේ කට්ටිය ටික කල්ැතුවම සැවැත් නුවරට ගියා. සැවැත් නුවරට ගිහිල්ලා අපිත් පෙළහර පානවාය කියලා ඒ තැන්වල ගොඩාක් වියදම් කරලා මණ්ඩප ගහගත්තා. ඒ මණ්ඩපේ ළඟට තමන්ගේ ශ්‍රාවක ජනයාව ලං කරගෙන හිටියා. උඹලා කොහෙවත් යන්න එපා. සම්බුදුරජාණන් වහන්සේ පෙළහර පෑවොත් එහෙම ගෞතමයන් වහන්සේ පෙළහර පෑවොත් අපිත් උඹලට පෙළහර පානවා. අපිත් අපේ පෙළහර උඹලාට පෙන්නනවා. ඒ නිසා පෙළහර බලාගන්න එහෙ යන්න ඕනේ. අපේ ළඟ හිටපල්ලා. එහෙම වට කරගත්තා. ඒ සැවැත් නුවරට ගියා. බුදුරජාණන් වහන්සේත් අනුපිළිවෙලින් චාරිකාවේ වඩිමින් සැවැත් නුවරට සමීප වුණා. ඒ සැවැත් නුවරට සමීප වෙනකොටම මේ වෙද්දිත් ආරංචිය ගිහිල්ලා පසේ නදී කෝසල මහරජුරවන්ට භාග්‍යතුන් වහන්සේ මෙවර වැඩම කරන්නේ මහා පෙළහරක් පෑමටයි. ඒ මහා පෙළහර පෑම වෙනුවෙන් යම් පෙළහර පෑමට මණ්ඩපයක් සැකසෙනවාද?
ඒ මණ්ඩපයේ සැකසීමේ වරම මම්ම ගන්න ඕන. රජුරුව බුදුරජාණන් වහන්සේ බැහැදකීම පිණිස සැවැන්නුවර ජේතවනාරාමයට ආවා. ජේතවනාරාමේදී භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග වන්දනා කරලා කියනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මහා පෙළහර පානවා. ඒ මහා පෙළහර පෑමට මටත් අනුග්‍රහ දක්වන්නට ලැබීම මගේම වාසනාවක්. අනේ ස්වාමීනි පෙළහර පාන පෙළහර මණ්ඩපය මං විසින් සකස් කරනවා කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ වදාරනවා නේ මහරජය ඔබ මේ පෙරහර මණ්ඩපය සකස් කරන්නට මහන්සි විය යුතු නෑ. ස්වාමීනි මං සකස් කරන්නේ නැත්තම් මේ සවැත් නුවර වෙන කවුද මේ මණ්ඩපය සකස් කරන්න සිටින්නේ? ඇයි මහරජය සක්දෙව් රජාණෝ සිටිනවා නොවේ. ශාස්ත්‍රූන් වහන්සේ මහා පෙළහර පානකොට ඒ පෙළහර උදෙසා පසුබිම සකස් කරන්නේ දෙදෙව් ලෝකාධිපති සක්දිවිදු කිව්ව. සක්දිවිදු කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේව සරණ ගියපු උපාසකෙක්. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු අපගේ ශාස්ත්‍රූන් වහන්සේව සරණ ගියපු උපාසකෙක් සක්දිවිදු කියලා කියන්නේ. සක්දිවිදුත් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ ගිය කෙනෙක්. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ ගියපු කෙනෙක්. සංඝං සරණං ගච්ඡාමි කියලා ආර්ය සංගරුවන සරණ ගියපු කෙනෙක්. ඒ සක්දෙව් රජුන් මණ්ඩපේ කරනවා කිව්වා. ඉතින් රජුරෝ තව ගොඩාක් සතුටටපත් වුණා. ඒ කාලේ මේ දෙවිවරු ගැන මෙහෙම කතා කරනකොට මිනිසුන්ට සැක කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ කාලේ පසුබිම පින්වතුනි මේ යුගයට වඩා වෙනස්. ඒ කාලේ මිනිසුන්ගේ දියුණුව තිබුණා ආධ්‍යාත්මිකව. මානසික මට්ටම අතින් මිනිස්සු අද කාලයට වඩා යම් පමණක් දියුණු මට්ටමකයි හිටියේ. වර්තමාන යුගයේ වෙනකොට මානසික දියුණුව පැත්ත ගත්තොත් එහෙම අන්ත පරිහානියක තියෙන්නේ. ඒ කාලේ මේ උපාසක උපාසිකාවන් සමීපයට පවා දෙවිවරු පැමිණියා කියලා කියන්නේ සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච එකක්. එනිසා සක්දෙවිඳු මේ මණ්ඩපේ කරවනවා කියන කාරණේ අහනකොට රජුරුවන්ට හරි සතුටක් උපන්නා. ඉතින් රජුරුවොත් මේක අනුමෝදන් වෙලා රජුරුව අහනවා හරි ස්වාමීනි සවැත් නුවර කොයි තැනකද තථාගතයන් වහන්සේගේ මහා පෙළහර සිදු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා මහරජය එතනට කියන්නේ ගණ්ඩබ්බ ස්ථානය කියලයි. තථාගතයන් වහන්සේ මහා පෙළහර කරන තැනට කියන්නේ ගණ්ඩබ්බ ස්ථානය කියලයි. ඒ වෙනකොට ශාස්ත්‍රූන් වහන්සේ මේ ප්‍රකාශ කරනකොට සවැත් නුවර ගණ්ඩබ්බ කියලා තැනක් තිබුණේ. හැබැයි මේ ගණ්ඩබ්බ කියලා කියන්නේ ගණ්ඩ අම්බ කියන වචන දෙක එකතු වෙලා. අම්බ කියන වචනේ තිබුණනේ. තීර්ථකයන්ට ඕක ආරංචි වුණා. බුදුරජාණන් වහන්සේ පෙළහර පාන්නේ ගණ්ඩබ්බ කියන තැනලු. ඒ කියන්නේ අඹ ගහක් ළඟ. අඹ ගහක් තියන්න හොඳ නෑ කියලා කල්පනා කළා. තමන්ගේ පිරිස ලව්වා පින්වතුනි ඔය සවැත් නුවර තිබුණු සියලු අඹ ගස් ටික ගැලෙව්වා කියනවා තීර්ථකවරු. චූටි අඹ පැලේ පවා ගලවලා අයින් කරා. සවැත් නුවර අඹ ගහක් ගලවන්න බැරි වුණා නම් ඒ එකම එක තැනක විතරයි. රජුරුවන්ගේ රාජකීය අඹ උයනේ. පසේ නදී කොසල් රජුරුවන්ගේ රාජකීය අඹ උයනේ එක අඹ ගහකටවත් අත තියන්න මේ තීර්ථකයන්ට බෑනේ. එහි අඹ තිබුණා. ඕන්න මහා පෙළහරට පසුබිම සකස් වුණා. කොහොමද මහා පෙළහර සිද්ධ වුණේ? ඒක සිදු වුණේ පින්වතුනි ඇසළ පුර 15වක පුන් පොහෝ දිනයේ. ඇසළ පොහෝ දිනේ එළඹුණා. එදා තථාගතයන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේත් සමග පිණ්ඩපාතේ වඩිනවා. එදා උදෑසනම රජුරුවන්ගේ උයන බලාගන්න ගණ්ඩ කියන උයන් පල්ලා. අඹගස් දිහා බලනකොට දකිනවා ඊටාම ලස්සන හැඩකාර විදිහට තියෙන ඉදිලා පැහැයෙන් බබලන සුවඳ හමන අඹයක්.
ඒක විශේෂ අඹයක්. ඒ අඹය දැක්කාට පස්සේ පරිස්සමින් මේ ගණ්ඩ කියන උයම් පල්ලා අඹ ගෙඩිය කඩාගත්තා. කඩාගෙන ඉතින් රජුගේ අඹ ගහේ අඹ රජුටනේ අයිති. කොසල් රජුරවන්ට මේක ලබා දෙනවා කියන අදහසින් මේ උයම් පල්ලා අඹ ගෙඩිය අරගෙන යනවා. අරගෙන යද්දී මේන්න තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා දැක්ක ගමන් හිත පැහැතුණා. චිත්ත ප්‍රසාදයෙන් යුතුව මේ උයම් පල්ලා කල්පනා කරනවා. රජ්ජුරුවන්ට මේ අඹ ඵලය දුන්නොත් මට ධනෙ ලැබේවි. මට ගම්වරයක් ලැබේවි. මට වස්තුව ලැබේවි. එච්චරයි. හැබැයි අරහත් සම්මා සම්බුදුරජුන්ට මේ අඹ ඵලය මම පූජා කරගත්තොත් මට සැලසෙන යහපත මේ පමණයි කියලා කෙලවරක් කරන්න බෑ. මම මේ අඹ ඵලය මගේ බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා හිතුවා. මහා පහන් සිතකින් ඒ ගණ්ඩ කියන උයම් පල්ලා භාග්‍යතුන් වහන්සේට මේ අඹ ඵලය පූජා කළා. ඒ පූජාව සිද්ධ වෙච්චි තැන තමයි පින්වතුනි ගණ්ඩබ්බ ස්ථානේ. අද ඒ ගණ්ඩබ්බ ස්ථානයේ මහා සෑයක් ඉදි වෙලා ඒ සෑරජාණන් වහන්සේගේ නටබුන් අපිට අදටත් ගිහිල්ලා දැක බලා ගන්න පුළුවන්. අදට උනත් එහි ඒ නටබුන් ඉතුරු වෙලා තියෙනවා. ධර්මාශෝක අධිරාජයා විසින් ඉදි කරපු මහා සෑය. මොකද එතන පූජනීය ස්ථානයක්. සුපින්නතුල්ලා දැක බලා පහන් සිතින් අනුමෝදන් වෙන්න ගණ්ඩබ්බ ස්ථානය කියලා කියන්නේ සියලු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මහා පෙළහර සිදුවෙන භූමිය. ඒ භූමිය පූජනීයයි සුපූජනීයයි. ඒ භූමියේදී එදා ඇසල පුරපසළොස්වක පුන් පොහෝ දිනේ සිදු වුණා මේ සිද්ධිය. භාග්‍යතුන් වහන්සේ ඒ අඹ ඵලය වැළඳූසේක. වළඳ අවසානයේ භාග්‍යතුන් වහන්සේ අඹ ඇටය ගණ්ඩ කියන උයම් පල්ලගේ අතට දුන්නා. ඔහුට කියනවා නුඹ ඔය අඹ ඇටය ඔය ස්ථානයේ වලක් සකසා පැල කරන්න. භාග්‍යතුන් වහන්සේගේ වචනය අනුව ඔහු එහෙම කළා. බුදුරජාණන් වහන්සේ ඒ පැලේ අඹ ඇටේ හිටවපු තැනට අත දෝවනය කළා. ශ්‍රී හස්තයේ දෝවනය කරන පැන් යංක්ෂණයක එතෙන්ට පතිත වෙනවාද එසැනින් පින්වතුනේ මහා සුවිශාල අඹ රුකක් එතන බිහි වුණා. සුවිශාල අඹ රුක්ෂයක්. මේ සුවිශාල අඹ රුක්ෂයේ අතුපතර විහිදා යොදුන් 50ක් දුරට පැතිරී ගියා. මහා අසිරිය සෙවන් නුවර ඇසුරු කරගෙන යම්තාක් ජනකාය සිටීද සියලු ජනකාය දැක්කා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ පෙරහර සිදු වෙන්නේ සෙවන් නුවරයි කියලා දැනගත්ත රජගහනුවර මිනිස්සුත් මේ වෙද්දි සෙවන් නුවරට ඇවිල්ලා හිටියා. ඒ මිනිස්සුත් එක සැනකින් සිද්ධ වෙච්චි මේ මහා පෙළහර දැක්කා. හිතන්නකෝ පින්වතුනි එකපාර මේ අඹ ඇටයකින් සුවිශාල ගහක් පැන නගිනවා කියලා කියන්නේ අහද්දිත් අසිරිමත් නැද්ද? ඒක ඇස් දෙකෙන් දකින්නකොට කොහොම අසිරියක් තියෙන්නේ නැතිද? මහා ආශ්චර්යජනකයි. එපමණකින් මිනිස්සු බුදුරජුන්ට පැහැදී අවසන්. එපමණකින් මිනිස්සු සම්බුද්ධ ශාසනයට පැහැදී අවසන්. අන්‍ය තීර්ථකයන්ගේ මණ්ඩප ළඟ හිටපු අර අන්‍ය තීර්ථක පිරිස ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ පෙළහර දැක තීර්ථකවරුන්ව හදවතින් අත්හැරියා. අත්හැරලා භාග්‍යතුන් වහන්සේ දෙසටම හැරී නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේටම අපගේ নমස්කාරය වේවා කිය වන්දනා කරන්න පටන් ගත්තා. මහා ගෝසාවක් හටගත්තා. අර හටගත්ත අඹරුකේ හරි අගේට අඹ ගෙඩි හටගත්තා. ඒ අඹ ගෙඩි මිනිසුන්ට හිතෙන විදිහට නෙලා ගන්න පුළුවන්. මිනිස්සෙක් ඉහළ බලලා අසවල් අඹ ගෙඩිය මට ඕන කියලා හිතුවොත් ඒ මිනිසයාට කිසි අපහසුයක් නැතුව ඒ අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන් එරදියක් මේක. මුළු අඹගස පුරාම ශාස්ත්‍රඥ වහන්සේගේ එරදි පෙළහරය තිබුණා.
මිනිසුන්ට සිතුසේ අඹ ගෙඩි කඩාගෙන අඹ රසය විඳින්න ලැබුණා. ඊටාම ප්‍රණීතයි අඹ ගෙඩි. එතකොට මිනිස්සු අඹ ගෙඩි කාලා අඹ ඇට අරගෙන අර තීර්ථකයන්ට ගහන්න පටන් ගත්තා. මේකුම් බුදුරජාණන් වහන්සේගේ පෙළහරට ඊර්ෂ්‍යා කරලා සැවැන්නුවර තිබ්බ හැම අඹ ගහක්ම ඉදිරුවනේ. මේකුම් මහා පාපී කියලා මිනිස්සු අඹ ඇට වලින් ගහන්න පටන් ගත්තා. අඹ ඇට වලින් ගහනකොට තීර්ථකයෝ පිරිස මණ්ඩපය ඇතුළට රිංග ගත්තා. ඒ රිංගා ගන්නා මොහොතේ දෙදෙව්ලෝකාධිපති සක්දෙවිඳු තමන්ගේ දිව්‍ය පිරිසට පුදුම සහගත අනකිරීමක් කරනවා. සක්දෙවිඳු කියනවා වලාහක දෙවිවරු කැඳවලා ඊටාම වේගවත් වූ හුලඟක් මවන්න කිව්වා. අර තීර්ථකයන්ගේ මණ්ඩප ගැලවිලා වීසි වෙලා යන විදිහට. හැංගිච්චි තීර්ථකවරු ඔක්කොටම එළියට එන්න විදිහේ හුලඟක් ආවා. හැංගිලා හිටපු මණ්ඩප ගැලවි විසිවි ගියා. තීර්ථකවරුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. තීර්ථකවරු දුවන්න පටන් ගත්තා. ඒ පිරිස දුවනකොට ඒ පිරිසගේ ශරීරවල දහඩිය දැම්මා. සක්දෙවිඳු දෙවිවරුන්ට අණ කරනවා. දැන් වේගවත් වූ දූලි වලා නංවන්න. දූලි වලා නැගුණා. ඒ දූලි වලාවෙන් දාඩිය දාලා හිටපු තීර්ථකවරු සම්පූර්ණයෙන්ම දූවිලි පාට වුණා. ඊට පස්සේ සක්දෙවිඳු අණ කරනවා වලාහක දෙවිවරුන්ට දැන් වැහි ගෙඩි වට්ටන්න. එහෙම කිව්වම තේරෙනවනේ. වැහි ගෙඩි ලොකු වැහි බින්දු. වලාහක දෙවිවරුන්ට අණ කළා වැහි ගෙඩි වට්ටන්නට. අර දුවන තීර්ථකයන්ගේ ඇඟට වැහි ගෙඩි වැටිලා. අර දූවිලි අතරේ හරියට පුල්ලි වගේ හිට්ටා. හරීම විරූපී ස්වරූපයක් ගත්තා. ඊටාම ලැජ්ජාවටපත් වුණා. හොරට රහත් කියලා කියාගෙන හිටපු, හොරට එ르දිමත් කියලා කියාගෙන හිටපු සියලු දෙනා ලැජ්ජාවටපත් වෙලා පසෙකට වුණා. සම්මා සම්බුදු රජාණන් වහන්සේම බැබලෙන්න ගත්තා. ඒ සම්බුදු රජුන්ට ඒ බැබලීම එක්කලේ කවුද? බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බුදුරජුන්ගේ ශ්‍රාවකෙක් වන දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු. ඉතින් එදා මේ මහා පෙළහර සිදුවීම පිණිස ඕන ඔය විදිහට තමයි පින්වතුනි පසුබිම් සකස් වුනේ. අද සැවැන්නුවරට ගියාම අපට දකින්න ලැබෙන්නේ මේ අනිත්‍ය ධර්මයක ස්වභාවය. අද අපට සුවිශාල අඹරුකක් දකින්න නැහැ. අද අපිට මහා පෙළහරක සේයාවක්වත් දකින්න විදිහක් නැහැ. අද අපට එහි තිබෙනවා සැදැහැවත් රජ කෙනෙක් විසින් ඉදිකොට නටබුන් වී ගිය මහා සෑයක්. අනිත්‍ය සිහි කරන්න ඕන. මේ ලෝකයේ සියලු දේ අනිත්‍ය වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. හටගත් හැමදේම අනිත්‍යයි. අනිත්‍ය වෙන ලෝකයක තමයි පින්වතුනි අපි මේ ජන්මලාභය ලබලා තියෙන්නේ. අපිට දැන් බුදු ගුණ ඇහෙනවා. ධර්මයේ ගුණ ඇහෙනවා. සංඝ ගුණ ඇහෙනවා. මහා පෙළහර කතා ඇහෙනවා. සම්බුදු සසුනක අසිරිය ඇහෙනවා. මේ ඇහෙනකොට හිත පහදව ගන්නට. මොකද මේ මනුස්ස ජීවිතය අනිත්‍යයි. මේ මනුස්ස ජීවිතය අහිමි වෙනවා. මේ මනුස්ස ජීවිතය ඇතුලේ සිත් පහන් කරගන්න ලැබුණු අවකාශය හැමදාම තියෙන්නේ අහිමි වී යනවා. ඊට පෙර මේ ප්‍රවෘත්තින් අහලා මේ සිදුවීම් අහලා මේ අසිරිය අහලා හිත පහන් කරගන්නට. ඉතින් ගඩම්බ රුක්ක මූලයේදී එදා භාග්‍යතුන් වහන්සේ පෑවේ මොන වගේ පෙළහරක්ද? මහා ජනකායක් ඒ භාග්‍යතුන් වහන්සේගේ පෙළහර දැකීම පිණිස ඒ ගණ්ඩබ්බ ස්ථානයේ වටා යොදුන් ගණනාවක් පුරා විසිරී සිටියා. ඒ අය ඔක්කොගේම හිතේ තිබුණු එකම පැතුම අනේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ මහා පෙළහර අපි දකින්න ඕන. අපගේ බුදුරජාණන් වහන්සේගේ මහා පෙළහර අපි දකින්න ඕන කියන හිත තමයි ඒ අය හැමෝටම තිබුණේ. මේ සිදුවීම සිද්ධ වෙනකොට තිලෝගුරු අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට අවුරුදු 7යි ගත වී තිබුණේ. සම්බුදු බවට පත් වෙලා වර්ෂ 7ක් ගත වෙනකොට
ඒ දඹදිව් තලයේ තිබුණු සම්බුදු අසිරිය. බුදුරජාණන් වහන්සේගේ මහා පෙළහර දකින්ට අර මැවුණු ගණ්ඩබ්බ රුක් සෙවනේ මහා ජනකාය එකතු වී සිටියා. භාග්‍යතුන් වහන්සේ පෙළහර පාන්ට පෙර බුදුරජාණන් වහන්සේ සමීපයට එක් උපාසිකාවක් පැමිණෙනවා. ඇගේ නම ගරණී. ඒ අනාගාමී උපාසිකාවක්. භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණලා ඒ කියනවා ස්වාමීනි මං වගේ සම්බුද්ධ ශාසනය තුල ඵල ලැබූ දක්ෂ ශ්‍රාවක දියණියක් සිටිද්දී නුඹ වහන්සේ කුමකට නම් පෙළහර පිණිස මහන්සි වන්නේද? ස්වාමීනි මම තථාගතයන් වහන්සේ වෙනුවෙන් ප්‍රාතිහාර්ය පාන්නම් කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අර මහා ජනකායටම ශ්‍රවණය වෙන විදිහට හරීම විස්මය ජනකයි. මහා ජනකායක් රැස් වී හිටියත් පිංගුතුනේ මේ කතා බහ සියලු දෙනාට තමන් ළඟ ඉඳලා කරනවා වගේ ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ගරණී කියන උපාසිකාවගෙන් අහනවා ගරණී නුඹ ප්‍රාතිහාර්යයක් කරනවා නම් මොන වගේ ප්‍රාතිහාර්යයක්ද කරන්නේ? බලන්න එරදි මුතුන්ගේ එරදි පෙළහරක විස්මය. ස්වාමීනි එකම සක්වල ගැබෙහි මහා පෘථුවිය ජලය කොට දිය කාවියක් වගේ කිමිදිලා නැගෙනහිර සක්වලින් මං මතුවෙනවා. මං ස්වාමීනි බටහිර උතුරු දකුණු කියන සක්වලවල් වලිනුත් මතුවෙනවා. සක්වල මැදිනුත් මතුවෙනවා. මහා ජනකාය එතකොට මාව දැකලා අසාවි මේ වගේ අසිරියක් කරන්නේ ඔබ කවුද? එතකොට ස්වාමීනි මං ඒ ඈයන්ට හඬ නගලා කියනවා මං වෙන කවුරුත් නොවේ. තිලෝගුරු අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක දුවයි මම ගරණී කියලා. ස්වාමීනි මං ওই විදිහටයි පෙළහර පාන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගරණී මෙය තථාගතයන් වහන්සේ පෙළහර පාන මොහොත. ඔබ වෙහෙසෙන්න එපා. ඒ මොහොතේ උපාසකයෙකුත් පැමිණෙනවා. ඒ උපාසකයා කවුද? චුල්ල අනාථ පිණ්ඩික සිටුවරයා. ඒ සිටුවරයා පැමිණ ඔහු අනාගාමී උපාසකයෙක්. ඒ අනාගාමී උපාසකයා කියනවා ස්වාමීනි මම පෙළහර කරන්නම්. කොහොමද ඔබ පෙළහර කරන්නේ? ස්වාමීනි 12 යොදුනක් විශාල බ්‍රහ්ම රාජ ආත්මයක් මවාගෙන මම මේ පිරිස මැද්දේ මහා මේඝ ගර්ජනාවක් පරිද්දින් අත්පොළසන් ගසමින් යනවා. දැන් මහා ජනකාය ඉන්නෝනේ. ජනකාය මැද්දේ යොදුන් 12ක් උස ශරීරයක් මවාගෙන හරියට අකුණු ගහනවා වගේ අප්පුඩි ගහගෙන යනවා කිව්වා. එතකොට මේ මිනිස්සු අහයි මේ වගේ මහා අසිරියක් කරන ඔබ කවුද? එතකොට ස්වාමීනි මං හඬ නගලා කියනවා මම වෙන කවුරුත් නොවේ තථාගත රහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් වන චුල්ල අනාථ පිණ්ඩිකයි මම. බලන්න මේ හැම එකම තියෙනවා පිංගතුනේ ශාස්ත්‍රූන් වහන්සේව ඉරමඩල කර ගැනීම. ඔබට ඔය ආලෝකයේ කොහෙන්ද කියලා ඇහුවොත් පෙන්වන්නේ ඉරමඩල. ශ්‍රාවකයෝ එහෙමයි. හොඳට තේරුම් ගන්න මේ කාරණා. ශ්‍රාවකයා කියන කෙනා කොයි තැනද ඉඳිය යුත්තේ? ශ්‍රාවකයා හැමතිස්සෙම ශාස්ත්‍රූන් වහන්සේව හිරු මණ්ඩල කරගෙන ඉන්නවා. මගේ ලොව හිරු මණ්ඩල ඔබයි බුදු සමිඳුනේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේව හිරු මණ්ඩල කරගෙන හිටපු ශ්‍රාවකයෝ ඒ විදිහටයි කටයුතු කළේ. භාග්‍යතුන් වහන්සේ ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේ ඊටාම සිඟිති චූටි සාමණේරියක් මෙතෙන්ට පැමිණුණා. ඇගේ නම චිරා. හත්හැවරිදි සාමණේරියක්. හැබැයි අරහත් උත්තමාවියක්. මේ චිරා කියන අරහත් උත්තමාවිය භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම පෙළහර පාන්නම්. බලන්න පිංගුතුනේ සම්බුදු සසුනක විස්මය. අවුරුදු 7ක ඊටාම සිඟිති කෙනෙක් ඇවිල්ලා තමයි මේ කියන්නේ. වයස් මට්ටමින් ගත්තාම අවුරුදු 7ක සිඟිත්තෙක්. ඒ චිරා කියන සාමණේරි රහත් උත්තමාවිය කියනවා ස්වාමීනි මම පෙළහර පාන්නේ මහා මේරු පර්වතයත් සක්වල පර්වතයත් මහා හිමාලයත් මෙතෙන්ට අරගෙන ඇවිල්ලා මම පිළිවෙලින් තියනවා. තියලා ස්වාමීනි මේ පර්වත තුන හරහාම මං විනිවිද යනවා.
එතකොට පිරිස අහයි මේ විස්මය පාන ඔබ කවුද? එතකොට ස්වාමීනි මං හඬ නගලා කියනවා මං සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දුව චිරා. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඊළඟට පැමිණියා සත්‍යවරදි චුන්ද සාමණේර රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ කියනවා ස්වාමීනි මට පෙළහර පාන්ට අවසර දෙන්න. මං ස්වාමීනි ජම්බු දීපේ දජයක් බඳු මහා ජම්බු වෘක්ෂය කඳින්ම අරගෙන ඉන්න. මහා ජම්බු වෘක්ෂයක් තියෙනවා මේ ජම්බු දීපය කියලා කියන්න හේතුව ඒක. ඒ ජම්බු වෘක්ෂය එරදිමතුන්ට දකින්න පුළුවන්, දෙවියන්ට දකින්න පුළුවන්, යක්ෂයන්ට දකින්න පුළුවන්. ඒක මිනිසුන්ට පේන්නේ. ආන්නේ මහා ජම්බු වෘක්ෂය ස්වාමීනි මං කඳින් අල්ලගෙන හරියට කුඩයක් වගේ අරන් ඉන්න. ඒ අරගෙන පැමිණිලා එහි තිබෙන ජම්බු පොකුරු මේ හැම දිනාට කෑමට දෙන්නම්. පරසතු රුකෙන් මල් ගෙනවිත් මං ශාස්ත්‍රඥ වහන්සේට පූජා පවත්වන්නම්. එහෙම මං පෙළහර පානකොට ස්වාමීනි පිරිස අහද්දී මම සිංහනාද කරනවා. මං තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිඟිති ශ්‍රාවක පුතු. මම චුන්ද වෙමි. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ওই වෙලාවෙම පින්වතුනි උප්පලවන්නා මහ රහත් උත්තමාවිය. මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණී සංඝයා අතරේ එ르දිමත් භික්ෂුණීන්ට අග්‍ර උප්පලවන්නා අරහත් උත්තමාවිය භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි 12 යොදුනක් පුරාවට මහා පිරිස දක්වලා 36 යොදුනක් පුරාවට පිරිස් පිරිවරාගත් සක්විති රජෙක් වෙලා ඇවිත් මං නුඹ වහන්සේට වන්දනා කරනවා. එබඳු අසිරි ධනවන මහා පෙළහරක් මම මෙහි පානවා. තථාගතයන් වහන්සේ වෙහෙසෙන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා උප්පලවන්නාවිනි. මෙය තථාගතයන් වහන්සේ පෙළහර පාන මොහොතයි. මේ පෙළහර පානා මොහොතේ සියල්ලෝම තථාගතයන් වහන්සේගේ පෙළහරම දකිත්වා. ඒ පෙළහරින්ම සියල්ලෝ තෘප්තිමත් වෙත්වා. ඒ පෙළහර දැක සියල්ලෝ සම්බුදු සසුනේ බලවත් චිත්ත ප්‍රසාද ඇත්තෝ වෙත්වා. බලන්න අනුකම්පාව. බුදුරජාණන් වහන්සේ එදා පෙළහර පෑම ප්‍රතික්ෂේප නොකළේ අනුකම්පාව නිසා. බැරි වෙලාවත් ශාස්ත්‍රඥ වහන්සේ පෙළහර නොපෑවා නම් අර හයේ කල්ලියේ පිරිස කතාවක් හදනවා. ඒ කතාව හදද්දී මිනිස්සු කොටසක් එතෙන්ට ඇඹරිලා යනවා. ඒ අහිංසකයෝ විනාශ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පෙළහර පාණ්ඩ තීරණය කළා. ඔය වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේ සමීපයට පැමිණුණා. මේ ගෞතම බුද්ධ ශාසනේ භික්ෂු සංඝයා අතරේ එ르දිමතුන්ට අග්‍ර අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පැමිණලා කිව්වේ මෙහිමයි. ස්වාමීනි මං සිනේරු පර්වත රාජයා රැගෙන ඇවිත් මේ ඇට හපනවා වගේ හපහපා දානවා. බලන්න එ르දි. මේවා වින්තුනේ අහන්නත් පිනක් තියෙන්න ඕන. මේ කරුණු කාරණා මේ විස්මය දනවන රහතුන්ගේ එ르දි පෙළහර අහන්න පිනක් ඕන. දැන් දකින්නත් මහා පිනක් ඕනනේ. දැකීමේ පින අපට නැත. ඒ දැකීමේ පින තිබ්බා අය දැක්ක දේනේ අපි මේ අහන්නේ. අපට ඇසීමේ පින දෙනවා. ඇසීමේ වාසනාව තියෙන අයගෙමුත් හරි ටික දෙනෙකුට ලැබෙන වාසනාවක් තියෙනවා. ඒ මොකද්ද? සිත පහදවා ගැනීමේ පින. ඔබ දක්ෂ වෙන්න ඕන ආන්ගේ පින්කාරයෝ අතරට එකතු වෙන්න. සිත පහදවා ගැනීම. මෙබඳු අතිශය විස්මය දනවන දේවල් අහද්දී සිත පහදව ගැනීම කියන දේ සිදු කරගෙන ඒ පින්වන්තයෝ අතරට එකතු වෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේ මහා පොළොව ඇඟිලි අතරින් කලාලයක් වගේ දිග ඇරලා අරගෙන යන්න මට පුළුවන්. ඒ වගේම මේ මහා පොළොව කුඹල් සකක් කරකනවා වගේ ස්වාමීනි කරකන්න මට පුළුවන්. පෘථිවි ඕජස අරගෙන පෘථිවි රසය අරගෙන මේ මහා ජනකයාට එය ආහාරයේ විදිහට දෙන්න මට පුළුවන්. ස්වාමීනි මේ වගේ හැකියාවන්ගෙන් යුක්තව මම මහා පෙළහර කරනකොට මේ පිරිස අසාවි. මෙබඳු මහා පෙළහරක් පාන නුඹ වහන්සේ කවුද? එවිට ස්වාමීනි මං කියනවා
ඒ මාගේ ශාස්තෘන් වහන්සේ තුන් ලෝම ජයගත් බුදුරජාණන් වහන්සේය. මාහට මඟ පෙන්වූයේ ඒ බුදුරජාණන් වහන්සේය. ඒ මගේ ලොවේ හිරු මණ්ඩල අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මං ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වූ මහා මොග්ගල්ලාන වෙමි. ස්වාමීනි මං එහෙම කරනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වෙලාව වදාරනවා මහා මොග්ගල්ලානය ඔබට ඔය සියලු හැකියාවන් තිබෙන බව තථාගතයන් වහන්සේ දන්නවා. ඒත් මොග්ගල්ලානය මේ එයට කාලය නොවේ. මේ තථාගතයන් වහන්සේගේ පෙළහරට කාලයයි. තථාගතයන් වහන්සේලාට අසම දුරයක් තිබේ. අසම දුරය කියලා කිව්වේ පින්වතුනි එන ඕනෑම වගකීමක් බාර ගැනීමත් ඒ වගකීම නොපිරිහෙලා සිදු කිරීමත් කියන හැකියාව තථාගතයන් වහන්සේටම තියෙන එකක්. තථාගතයන් වහන්සේ බෝසත් අවදියේ ඉඳන්ම ඒ අසම දුරය පුරාගෙන ආවා කියනවා. බෝධිසත්වයෝ විදිහටත් යම් වගකීමක් ගත්තොත් ඒ වගකීම උසුලනවාමයි. ඒ වගකීම මගහරින්නේ නැහැ. උසුලන්ට බැරි වගකීමක් මහා බෝධිසත්වයෝ අරගන්නේ නැහැ. බෝධිසත්වයෝ යම් වගකීමක් අරගත්තා නම් ඒ වගකීම ඉසුලුවාමයි. ඉතින් ඒ ගැන බුදුරජාණන් වහන්සේ නන්දි විශාල ජාතකයෙන් එදා පැහැදිලි කළා. නන්දි විශාල ජාතකය එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ දේශනාවේ ස්වරය පින්වතුනි එහි රැස් වෙලා හිටපු මහා ජනකායට එක විදිහටම ඇහුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ එරදියක් පෙළහරක් විදිහට අපි දරා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට පුළුවන් කෝටි ගාණක් ජනකාය හිටියත් ඒ සියලු දෙනාට තමන් සමීපයේ ඉඳලා කියනවා වගේ ඇහෙන්න ස්වරය විහිදුවන්න. ඒක සම්බුදු රජුන්ගේ මහා පෙළහරයි. බුදුරජාණන් වහන්සේට පුළුවන් පින්වතුනි සීමා කරලා කතා කරන්න. යොදුන් 50ක් දුරට බුදුරජාණන් වහන්සේ කතා කරනවා නම් ඒ යොදුන් 50න් සීමා කර හැකි. එතනින් එහාට ඇහෙන්නේ නැහැ. හඬ සීමා කිරීමේ හැකියාවක් ශාස්ත්‍රඥ වහන්සේට තිබුණා. ඒ පෙළහර හැකියාව නම් විස්මය ජනකයි. අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේට ඒකයි කියන්නේ ආශ්චර්ය මනුස්සෝ. මේ ලෝකේ ආශ්චර්යවත්ම මනුස්ස රත්නය. අපිට මේ මනුස්ස ජීවිතේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්න ලැබුණේ ලෝකේ ආශ්චර්යත්ම මනුස්ස රත්නය. ඒ බුදුරජාණන් වහන්සේ එදා මුගලන් මහරහතන් වහන්සේට කියනවා මොග්ගල්ලානේ නන්දි විශාල විදිහට වෘෂභ රාජයෙක් වෙලා තිරිසන් යෝනියේ බෝධිසත්වයේ උපන්නා. ඒ කාලේ වුණත් මොග්ගල්ලාණය ඉසිලිය හැකි වගකීම ගැන බෝධිසත්වයෝ දැන සිටියා. බෝධිසත්වයන්ව බාරව හිටපු ඒ ග්‍රහපතියා දිලිඳු වුණා. ඒ වෙලාවේ මේ නන්දි විශාල කියන බෝසත් වෘෂභයා තමන්ගේ ස්වාමියා ළඟට ගිහිල්ලා කියනවා බ්‍රාහ්මණය ඔබ ධනහානි බවට පත් වෙලා දිනිදුව ඉන්න බව මට පේනවා. මට පුළුවන් ඔබට ධනෙ හොයලා දෙන්න. ඔබට කරන්න තියෙන්නේ ඔට්ටුවක් දාන්න. ඔබ රජුරුව ළඟට ගිහිල්ලා ඔට්ටුවක් දාන්න ස්වාමීනි මගේ ළඟ ඉන්නවා වෘෂභ රාජයෙක්. ඔහුට පුළුවන් ගැල් 100ක බරක් එකවර අදින්න. රජුරුව විශ්වාස නොකරાવી. එතකොට කියන්ට මහරජාණනි මං කහවණු 1000ක ඔට්ටුවක් අල්ලනවා. එතකොට රජුරුව කැමති වේවි. මං ඔබ වෙනුවෙන් ඒක කරනවා කිව්වා. ඉතින් ඔට්ටුව සූදානම් වුණා. ඕන්න මේ බෝසත් වෘෂභයා මේ ගැල්සිය අදින්න සූදානම් වෙනකොට මේ නන්දි විශාල වෘෂභයාගේ ස්වාමියාට ආඩම්බරකම හටගත්තා. මාන්නේ ඔළුවට ගැහුවා. ඇයි මහා ජනකාය ඔල්වරසන් දෙනවනේ. මහා ජනකාය වටේ ඉන්නවා දකින්නකොට මාන්නේ හටගත්තා. මාන්නේ හටගෙන මේ නන්දි විශාල වෘෂභයාට ලාමක වචන වලින් කතා කරන්න පටන් ගත්තා. කුළු හරකෝ ඇදපන්. කුළු හරකෝ ඇදපන් කියලා ලාමක වචනින් කතා කළා. එතකොට බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේක සුදුසු එකක් නෙමෙයි. මොහු දැනගන්න ඕන තමන්ට ධනය උපයලා දෙන
ඒ උදෙසා මහා වගකීමක් උසුලන මේ වෘෂභ රාජයාට සුදුසු ආකාරයෙන් කතා කරන්න. හෙල්ලුන්නේ ගල් කණුව වගේ හිටියා. අර බ්‍රාහ්මණයා ඔට්ටුව පෙරදුනා. දැන් දිලිඳු වෙලානේ හිටියටත් වඩා දිලිඳුනා. දැන් අඬනවා. අඬද්දී නන්දි විශාල වෘෂභයා ළඟට ගිහින් අහනවා, ඇයි නුඹ මේ බ්‍රාහ්මණය අඬන්නේ? අඬන්න දෙයක් නොවේයිද මට සිද්ධ වුණේ කියලා ඇහුවා. එතකොට බෝධිසත්වයෝ කියනවා, බ්‍රාහ්මණය, මං ඔබට කිසි කලෙකත් වරදක් කරපු නැති කෙනෙක්. මං ඔබට සේවා කටයුතු කළා. ඔබ සුදුසු වචනයෙන්ද මට කතා කළේ නුසුදුසු වචනයෙන්ද? ආන බ්‍රාහ්මණයාට ඇසරුණ බ්‍රාහ්මණයා කිව්වා, අනේ පුතේ, මන් ඔබට කතා කළේ නුසුදුසු වචනේ. එහෙනම් ඒ නුසුදුසු වචනේ ඉවත් කරගන්න, සුදුසු වචනයෙන් කතා කරන්න මට පුළුවන් මේ වගකීම දරන්න. කලින්ටත් වඩා ඔට්ටුවක් කල්ලන්න කිව්වා. ඉතින් පෙරටත් වඩා ඔට්ටුවක් ඇල්ලුවා. ඒ වතාවේ ගැල්සීයේ වැන්දාට පස්සේ අර බ්‍රාහ්මණයා මේ වෘෂභ රාජයාට කතා කළා බොහෝම ආදර වචනේ. බොහෝම ආදර වචනයෙන් කතා කරනකොට, සුදුසු තැන තියලා කතා කරනකොට ඒ වෘෂභ රාජයා මේ ගැල්සීය මැද්දා දිනෙව්වා. ඉතින් ඕන් ඔය කතා පුවත අපේ ශාස්ත්‍රඥ වහන්සේ එදා කියලා දුන්නා, බෝසත් අවදී පටන්ම මේ තමන්ට පැවරෙන වගකීම ඉසිලීමේ ශක්තිය තමන් වහන්සේට තියෙන බව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ නන්දි විශාල ජාතකයේ ඊළඟට කන්න වෘෂභ ජාතකයේ කියන ජාතක කතා දෙකම දේශනා කළා. අද කාල වේලාව අනුව අපි ඔබට ඒ ජාතක කතා සියල්ල මේ දේශනාවේදී පැහැදිලි කරලා දෙන්නේ. අනිත් ජාතක කතාව තමයි කන්න වෘෂභ ජාතකය. බුදුරජාණන් වහන්සේගේ මේ දහම් කතාව ඇහෙනකොට ඒ මියුරු බ්‍රහ්මස්වරයට පිරිස වසඟ වුණා. පිරිස සමීප වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා පෙළහර සිදු කළා. පින්වතුනි, මේ මහා පෙළහර කියලා කියන්නේ අතිශයින්ම විස්මයජනක එකක්. ඇත්තෙම මේක අපේ දහම් පොතේ විස්තර වෙන ආකාරයේ පුදුම සහගතයි. බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ එරදිහින් සම්පූර්ණයෙන්ම රුවන්මය සක්මනක් අහසේ මෙව්වා. අහසේ මෙවූ සක්මනේ ශාස්ත්‍රඥ වහන්සේ සක්මන් කරනවා. ඒ සක්මන් කරද්දී එකම මොහොතක ශාස්ත්‍රඥ වහන්සේගේ ශරීරයේ අඩකින් ගිනි දහරා විහිදෙනවා. එකම මොහොතක ජල දහරා විහිදෙනවා. ඒ ගිනි දහරා, ඒ ජල දහරා මාරු වෙනවා. මේ පෙළහරට කියනවා යමක මහා ප්‍රාතිහාරය. ඒට යමක ප්‍රාතිහාරය කියලා කියන්නේ එකම මොහොතක ගිනි දහරාත් ජල දහරාත් විහිදෙන නිසා. නොඑක ආකාරයෙන් ගිනි දහරා ජල දහරා විහිදුව ශාස්ත්‍රඥ වහන්සේ සක්මන් කරනකොට ජල දහරා විහිදීමත් ගිනි දහරා විහිදීමත් කියන දේවල් වලට පෙරපසු නොවි ඒ මොහොතේම ෂඩ්වරණ බුද්ධ රශ්මි මාලාවෝ විහිදෙනවා. නීල පීත ලෝහිත ඕදාත ආදී වශයෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෝ මුළු අහස් ගැග්බම ඒකාලෝක කර කර විහිදෙනවා. සිත්හි මවා ගන්ට මේ සුන්දරත්වය. අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ඒ පෙළහරේ මෙබඳු සුන්දරත්වයක් තිබුණා. මහා ජනකාය ඒක කෝලාහල නාදයෙන් සාදුකාර පවත්වනවා. ඒ සාදුකාර පවත්වන ගමන් මහා ජනකායට හිත් උපදිනවා කියනවා. අනේ මේ වගේ අසහාය මුනිවරයෙක්ගෙන් අපිට මේ ප්‍රශ්නේ අහගන්න ඇත්නම්, මේ වගේ අද්භූත ශාස්ත්‍රවරයෙක්ගෙන් අපිට මේ ප්‍රශ්නේ අහගන්න ඇත්නම් කියලා මේ රැස් වෙලා හිටපු මිනිස්සුන්ට එක එක හිතුවිලි හට ගන්නවා. ඒ හිතුවිලි උපදිනකොට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ඒ හැම කෙනෙකුගේම හිතින් හිත පිරිසිඳ දකිනවා. ඒ පිරිසිඳ දැකලා බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ප්‍රශ්න ඒ අය මේ විමසන්න ගියොත් මෙතන කෝලාහලයක් සිද්ධ වෙන නිසා බුදුරජාණන් වහන්සේ බුදුරුවක් මැව්වා.
තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සමාන රූපයකින් යුතු තවත් සම්බුදුරජාණන් වහන්සේ නම ඒ සක්මනේම වැඩ ඉන්නවා. නිර්මිත බුදුරුවත් සක්මන් කරනවා, අපේ බුදුරජාණන් වහන්සේත් සක්මන් කරනවා. නිර්මිත බුදුරුවත් පළඟ බැඳ වාඩි වෙනවා, අපේ බුදුරජාණන් වහන්සේත් පළඟ බැඳ වාඩි වෙනවා. ඒ නිර්මිත බුදුරුව භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න විමසනවා. භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා. හරිම පුදුම සහගතයි මේකනේ. මෙතන මේ දහම් කතාව මේ විදිහට සිද්ධ වෙනකොට ඒ දහම් කතාව කොයිතරම් අසිරි ජනක දෙයක් වුණාද කියන්නේ එතන රැස්ව සිටි යම්තාක ප්‍රාණින් වෙද්ද. එතන මිනිසු සිටියා, එතන දිව්‍ය පිරිස හිටියා, එතන බ්‍රහ්ම පිරිස සිටියා. මේ මහා පෙළහර ප්‍රාතිහාර්ය දකින්ට සක්වල මේ දස දහසක් සක්වලින්ම මහා පිරිවර පැමිණුණා. ඒ පැමිණිච්ච පිරිස අතරේ මේ දහම් කතාව අසා අවසන් වෙනකොට 20 කෝටියක් ප්‍රාණීන්ට ධර්මාවබෝධය සිද්ධ වුණා. විස්මය ජනකයි සම්බුද්ධ ශාසනය. සම්බුද්ධ ශාසනය පිහිටුවා වර්ෂ 7ක් ගත වෙනකොට ඒ තිබුණු පෙළහරයි අපි මේ අහන්නේ. ඒ දඹදිව කොහොම තියෙන්න ඇතිද පින්වතුනි? අද අනිත්‍ය ධර්මයා විසින් ඒ දඹදිව සම්බුද්ධ ශාසනය නැති වෙන විදිහටම වෙනසී ගොස් තියෙද්දී අපිට හිතාගන්න බෑ. ඒ කාලේ මේ දඹදිව තලයේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සසුන කොහොම තියෙන්න ඇතිද? බලන්න මේ විස්මය. එදා ඒ දහම් කතාව අවසන් වෙනකොට 20 කෝටියක් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ පෙළහර ප්‍රාතිහාර්ය අවසන් කරමින් සිහි කරනවා පෙර අතීතයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහා පෙළහර කියන මේ පෙළහර සිද්ධ කරලා අවසානයේ ඒ පෙළහර කොහොමද පෙළහර ප්‍රාතිහාර්යෙන් පස්සේ කටයුතු කළේ? එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා සියලු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහා පෙළහර අවසන් කොට දෙව්ලොවට වැඩම කරනවා. දෙව්ලොවට වැඩම කරද්දී ඒ දෙව්ලොව මාතෘ දිව්‍ය රාජ සිටිනවා. මාතෘ දිව්‍ය රාජ කියලා කියන්නේ පින්වතුනි සියලු බෝසතාණන් වහන්සේලාට සම්බුදු වෙන ජීවිතේ බෝසතාණන් වහන්සේට ජන්මලාභය දෙන අම්මා. ඒ මෑණියෝ මිය පරලෝ යනවා දින 7ක් ඇතුළත. ඒක ධර්මතාවක්. මහා බෝධිසත්වයෝ ඉපදිලා දින 7ක් ඇතුලේ මව් මිය යනවා කියන්නේ සියලු බෝසත්වරුන්ට ධර්මතාවක්. ඒ මව් කෙලින්ම උපදින්නේ මාතෘ දිව්‍ය රාජයා වෙලා. ඒ මාතෘ දිව්‍ය රාජයාට දහම් කතාවෙන් අනුග්‍රහ කරන්නට සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මහා පෙළහරින් පස්සේ වැඩම කරනවා. මේ සම්බුදුරජාණන් වහන්සේලාගේ ජීවිතවල තියෙන අසිරිය. බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයක තියෙන පුදුම සහගත දේ ශ්‍රාවකෙක් අහනකොට ඒ ශ්‍රාවකයා හැමතිස්සෙම හදවතේ ඇති කරගන්න ඕනේ ප්‍රසාදයමයි. ඒ ප්‍රසාදය ඇති කර ගැනීම බොහෝ කල් යහපත පිණිස පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගතයන් වහන්සේ ගැන කෙනෙකුගේ හිතේ සද්ධා මත්තං සදහැසිත මාත්‍රයක් ප්‍රේම මත්තං ප්‍රේම මාත්‍රයක් හටගන්නවා නම් සබ්බේතේ සග්ගපරායනෝ ඒ සියලු දෙනාට ස්වර්ග රැකවරණ ලැබෙන්නේමය. ඒ තරම් පුණ්‍ය ශක්තියක් බුදුරජාණන් වහන්සේට හිත පහදනවා. ඉතින් ඒ නිසා හිත පහදව ගන්න භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ දැන මේ මහා පෙළහර අවසන් කළේ පින්වතුනි තව්තිසා දෙව් භවනට වැඩම කරමි. ඒ තව්තිසා දෙව් භවනට වැඩම කරපු ආකාරය මෙහි සඳහන් වෙන්නේ මෙහෙමයි. අපේ බණ පොතේ කියවෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ යුගන්ධර පර්වතයේ මත එක් පාදයක් තැබූසේක. අනෙක් පාදය සිනේරු පර්වතයේ මත තැබූසේක. මේ අයුරින් යොදුන් 68 ලක්ෂයක දුර
තුන් පියවරකින්ම වැඩිසේක. බුදුරජාණන් වහන්සේ මහා පෙළහර කරමින් හිටියා. ඒ පෙළහර කරමින් ඉඳලා පියවර 3ක් තියෙනකොට තව්තිසාවේ මහා ජනකායට පේන්නේ 3 පියවරක් විතරයි. බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ. මේ පෙළහර වර්ණනාවේ කියවෙනවා බුදුරජාණන් වහන්සේ එසේ වැඩම කරනකොට ශාස්ත්‍රූන් වහන්සේගේ ශරීරය විශාල වූයේද නැත. මහා මේරු පර්වතය, යුගන්ධර පර්වතය ආදී පර්වතයෝ කුඩා වූයේද නැත. එනමුත් එය සිදු වූයේ ඒ ආකාරයටමය. එයයි එ르දිය. ඇයි මේ එ르දිය කියන එක ගැන අපි මේ විදිහට තෝරා බේරා ගත යුත්තේ? වර්තමානයේ ශාස්ත්‍රූන් වහන්සේගේ එ르දි පෑම ගැන, ශ්‍රාවකයන්ගේ එ르දි පෑම ගැන සැක උපදවන හිස් පුරුෂයෝ ඉන්නවා. ඒ හිස් පුරුෂයෝ බුදුරජුන්ගේ එ르දිය ගැන සැක උපද්දනවා. ඇයි වර්තමානයේ එ르දි පාණ්ඩ දක්ෂයෝ නැති නිසා ඒ සොඳුරු අතීතය සැක කරපල්ලා කියලා ඔළුවලට අදහස් දානවා. ඒ සැකේ උපන්න ගමන් ඒ සැකය කා අරමුණු කරගෙන දහටගන්නේ? සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන. සම්බුදුරජුන්ගේ එ르දිය සැක කළොත්, සම්බුදුරජුන්ගේ ඒ තිබුණු මහා අසිරිය සැක කළොත්, එය බොහෝ කල අයහපත පිණිස, විපත පිණිස හේතු වෙනවා. ඒ නිසා මේ කරුණ හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන පින්වතුනි, ඔබ මේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනේ පෙහෙවස් සමාදන් වෙලා බණ අහලා සිත් පහන් කරගෙන ඉන්නේ. තව තවත් ඔබ ඔබේ චිත්ත ප්‍රසාදේ බලවත් කරගන්න. ඒ අපගේ බුදුරජාණන් වහන්සේ ওই විදිහට තව්තිසා දෙව් භවනට වැඩම කළා. තව්තිසා දෙව් භවනට වැඩම කරනකොට සක්දිවිඳු ඇතුළු මහා දිව්‍ය පිරිස බුදුරජාණන් වහන්සේ පිළිගන්නට සූදානම්ව සිටියා. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සක්දිවිඳු කල්පනා කරනවා, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිස් සිරුරේ ප්‍රමාණයට තමයි උන්වහන්සේගේ ශරීරය තිබෙන්නේ. ඒත් මේ දිව්‍ය ලෝකයේ තියෙන දිව්‍ය ආසන ගොඩාක් විශාලයි. බුදුරජාණන් වහන්සේට මෙහි තියෙන අග්‍රම ආසනය අපි දෙන්න ඕන. මෙහි අග්‍රම ආසනය පාණ්ඩු කම්බල සෛලාසනයයි. ඒ පාණ්ඩු කම්බල සෛලාසනයේ බුදුරජාණෝ වැඩ සිටියොත් බුදුරජාණන් වහන්සේ හරි පොඩිවට පෙනේවි. එහෙම හිතුණා. බුදුරජාණන් වහන්සේ හිත දැක්කා. පාණ්ඩු කම්බල සෛලාසනයේ ළඟට භාග්‍යතුන් වහන්සේ වැඩම කරද්දී දිව්‍ය පිරිසට පේනවා පින්වතුනේ, පාණ්ඩු කම්බල සෛලාසනයේ ගානටම බුදුරජාණන් වහන්සේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත සංගල සිවුර එළලා සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෙක් සුවසේ පුටුවක වාඩි වෙනවා වගේ අර පාණ්ඩු කම්බල සෛලාසනයේ වාඩි වුණා එ르දී. බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන මහා අසිරිය පාණ්ඩු කම්බල සෛලාසනයේ පොඩි උන්නේ. බුදුරජාණන් වහන්සේ විශාල උනේත් නෑ. නමුත් පින්වතුනේ, ඒ විදිහට තමයි මේ සිදුවීම සිද්ධ වුනේ. ඒකට තමයි කියන්නේ එ르දිය කියලා. හිතා ගන්න බෑ. එ르දිහි විෂය කියලා කියන්නේ එ르දි මතුන්ටම ගෝචර වෙන එකක්. ඒක සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ශාස්ත්‍රූන් වහන්සේගේ එ르දි පෙළහර දකිනකොට, ශාස්ත්‍රූන් වහන්සේගේ එ르දි පෙළහර ගැන අහනකොට ශ්‍රාවකයෝ කර යුත්තේ සිත පහදවාගෙන අනුමෝදන් වීම. අනේ අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රූන් වහන්සේ මේ විදිහේ මහා පෙළහරින් යුක්තද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට තව්තිසා දෙව් භවනට වැඩම කරපු වෙලාවේ මහා ජනකායට සිද්ධ වුණේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ගියා. ශාස්ත්‍රූන් වහන්සේ පෙළහර පාමින් ඉද්දි එකපාරම ශාස්ත්‍රූන් වහන්සේ නැතුව ගියා. මිනිස්සු ඇතැම්ම අඬන්න පවා ගත්තා කියනවා, අහෝ අපගේ ඒ හිරු මඩලක් බඳු මහා ශාස්ත්‍රූන් වහන්සේ කෝ? ඒ බුදුරජාණන් වහන්සේ අපව අත්හැර දමා කොහි වැඩම කළාද කියලා මිනිස්සු අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිරිස ආශ්වාසනවා. පින්වතුනි, කලබල වෙන්න කාර්යයක් නොවේ. ඒ අපගේ තිලෝගුරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ විද්දී වැඩ ඉන්නේ තව්තිසාවේ. තව්තිසා දෙව් භවනී ඒ දෙවියන්ට ශාස්ත්‍රූන් වහන්සේ 3 මාසක් පුරා ධර්මයේ දේශනා කරනවා.
ඒ දහම් කතාව අවසන් වී යලි බුදුරජාණන් වහන්සේ මනුලොවට වඩින්නේමය. එතකොට මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා. එතන හිටපු මහා ජනකාය දැන් මෙතන මාර්ගඵලලාභීන් ඉන්නවා. එ르දී දැකලා බලවත්ව හිත පහන් වෙච්ච අය කතා වුණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ යලි වඩිනකන් අපි යන්නේ නැහැ. අපි මේ තුන් මාසී භාග්‍යතුන් වහන්සේ දකින අදහසින් මෙහිම ඉන්නවා. ඉතින් සැවැන් නුවර මහා ජනකාය එක්රැස් වී සිටියා. අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංගරුවන ඒ තුන් මාසයේ පුරාවටම අර ජනකායට දහම් කතාවෙන් අනුග්‍රහ කළා. චුල්ල අනාථපිණ්ඩික සිටුවරයා ඊළඟට අපේ පසේ නදී කෝසල මහරජුරුව ප්‍රධාන ඒ පිරිස අර මහා ජනකාය වෙනුවෙන් අවශ්‍ය සියලු ආහාර පාන ආදිය සම්පාදනය කළා. ඉතින් මේ විදිහට එදා කටයුතු සිදු වුණා. දැන් අපි අහන්නේ තව්තිසාවේ වෙච්ච දේ. තව්තිසාවට වැඩම කරපු ශාස්ත්‍රඥ වහන්සේ තව්තිසාවේ දෙව් පිරිසට දහම් දේශනා කිරීම ගැන බණ පොතේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. තාවතින්සේ යදා බුද්ධෝ සිලායන් පණ්ඩු කම්බලේ පාරිචත්තක මූලම්හ විහාසි පුරිසුත්තමෝ. යම් කලෙක තව්තිසාවේ පාණ්ඩු කම්බල සෛලාසනයේ මත පාරිචත්තක රුක්සෙවනේ පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිසේක්ද. දසසු ලෝක ධාතුසු සන්නිප්පතිත්වාන දේවතා පෛරුපාසන්ති සම්බුද්ධං වසන්තං නාගමුද්ධනි. දස දහසක් ලෝක ධාතු වලින් පැමිණි දෙවිවරු මහමෙර මුදුනේහි වසමින් සම්බුදු රජාණන් වහන්සේව සතුටින් ඇසුරු කරන්නට පටන් ගත්තේය. එහි මෙබඳු අසිරියක් තිබුණේය. නකෝචි දේවෝ වන්නෝන සම්බුද්දස්ස විරෝචති. එහි සිටපු කිසිම දෙවියෙක් සම්බුදු රජාණන් වහන්සේගේ බැබලීම ඉක්මවා ගියේ නැත. සබ්බේ දේවේ අතික්කම්ම සම්බුද්ධෝව විරෝචති. සියලු දෙවියන්ගේ දේවානුභාවය පරදවා හිරු මඩලසේ බැබළුනේ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ආසිරිමත්. බුදුරජාණන් වහන්සේ දෙවියන් අතරට වැඩම කරාම දෙව්ලොව දෙවියන් පරදවා බබලනවා. දේවාති දේව. බුදුරජාණන් වහන්සේ බඹලොවට වැඩිය කල්හි බඹලොවේ සියලු බ්‍රහ්මයන් පරදවා බබලනවා. බ්‍රහ්මාති බ්‍රහ්ම. ඒ තමයි අපි සරණ ගියපු අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා දෙව් පිරිස මැද්දේ බැබලෙමින් දහම් කතාව දේශනා කරන්නට ආරම්භ කරනකොට ධර්ම දේශනා කරන්න කලින් දෙව් පිරිස එකතු වෙනවා. ඒ එකතු වෙද්දී පින්වතුනේ තව්තිසාවේ දෙවිවරු දෙන්නෙක් එක ළඟ හිටියා. එක්කෙනෙක්ගේ නම ඉන්දක. අනිත් දෙවියාගේ නම අංකුර. බුදුරජාණන් වහන්සේ දෙවිවරු එකතු වෙනකන් නිහඬව වැඩ හිටියා. භාග්‍යතුන් වහන්සේ යම් මොහොතක දහම් කතාව පිණිස සූදානම් වෙනවාද ඒ වෙනකොට ඉන්දක දෙවියා හිටපු තැනම ඉන්නවා. හැබැයි අංකුර දෙවියා යොදුන් 12ක් පස්සට ගිහිල්ලා ඉස්සරහා ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අංකුර දෙවියාට කතා කරනවා. අංකුර දෙවියාට කතා කරලා එතන යම් දහම් කතාවක් උපන්නද තව්තිසාවේ කරන දහම් කතාව සැවැන් නුවර මිනිසුන්ට ඇහුණා කියනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාවය පෙළහර භාග්‍යතුන් වහන්සේ එහිදී අර අංකුරට කියනවා අංකුරය නුඹ බොහෝ කල් දානෙ දීපු කෙනෙක්. ගැල් 12000ක නුඹ දන් දුන්නා. කරත්ත 12000ක දානේ පුරවාගෙන දන් දුන්නා. නුඹේ දාණයට දර පැලීමට 60000ක් තරුණයෝ සිටියා. නුඹේ දාණයට කොළුබඩු අඹරන්ට 12000ක් කන්‍යාවෝ සිටියා. නුඹේ දාණය බෙදන්ට 12000ක් කන්‍යාවෝ සිටියා. නුඹ දාණයට දුන්නේ ආහාර පාන පමණක් නොවේ. කුඩ සෙරෙප්පු ඇඳුම් පැළඳුම් ආදී සියලු දේත් නුඹ දුන්නා. එහෙත් මේ ඉන්දක බලන්ට අංකුරය මේ ඉන්දක නුඹ තරම් දාන දීපු කෙනෙක් නෙමෙයි. නමුත් නුඹට වඩා ඉස්සරහින් ඉන්නවා.
ඇයි නුඹගේ දානේ මහත්ඵල වුණේ නැත්තේ? ආන් එහෙම ඇහුවා භාග්‍යතුන් වහන්සේ. ඒ අහනකොට අංකුර දෙවියා කියනවා ස්වාමීනි මම බොහෝ දානේ දුන්නා තමයි. හැබැයි ස්වාමීනි මන් දීපු දානේ හරියට මේ වගේ උජ්ජංගලේ යථා කෙත්තේ බීජං බහුම්පි රෝපිතං. නිස්සාර වූ කුඹුරක බොහෝසේ බීජ වැපිරුවත් න පලං විපුලං හෝති නපි තෝසේති කස්සකං. එයින් මහත්ඵල අස්වැන්නක් ලැබෙන්නේ නැත. ගොවියාගේ සිත සතුටු වන්නේ නැත. කුඹුර සරු නෑ. ඒ නිසා ගොඩාක් වැපිරුවත් අස්වැන්න සාරවත් වෙන්නේ. තතේව දානං බහුකං දුස්සීලේසු පතිට්ඨිතං. ඔය වගේ තමයි දුස්සීලයන්ට බොහෝ දානේ දුන්නත් න පලං විපුලං හෝති නපි තෝසේති දායකං. ඒකෙන් විපුල වූ විපාකයක් ලැබෙන්නේ නැත. දායකයාගේ සිත බොහෝ සතුටු වන්නේ නැත. යථාපි බද්ධකේ කෙත්තේ ඒ වුණාට සොඳුරු කුඹුරක බීජං අපම්පි රෝපිතං. බීජ චුට්ටක් රෝපණය කළත් සම්මා දහරම් පවෙච්චන්තේ පලන්තෝසේති කස්සකං. මනාව වැසි දහර වැටෙනා විට එහි අස්වැන්න සරුවන්නේය. ගොවියා තෘප්තිමත් වන්නේය. ගොවියා සතුටු වන්නේය. තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසු. ඔය වගේමයි තාදි ගුණ ඇති සීලවන්ත ගුණවන්ත උතුමන්ට අප්ප කම්පී කතංකාරං. සුළු දෙයක් කළත් සුළු දෙයක් කරනවා කිව්වේ පින්වතුනි පැන් එකක් පූජා කළත් දානේ හැන්දත් බෙදුවත් සුළු දෙයක් පිදුවත් දැක බලා හිත පැහැදුවත් වන්දනා කළත් පුඤ්ඤං හෝති මහප්ඵලං. මහත්ඵල මහනිසංස ලැබෙන්නේය. එහෙම කිව්වේ කවුද? අංකුර. අංකුර එහෙම කිව්වා. ස්වාමීනි ඔය ඉන්දක අනුරුද්ධ මහරහතන් වහන්සේට එකම එක බත් හැන්දයි පිදුවේ. ඒ බත් හැන්ද පිදූ පිනෙන් මගේ පින අභිභවා ගියා. බලන්න පින්වතුනි අසිරිය. සම්බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච ජීවිතේ අපිට පින්පුරා ගන්න තියෙන අවකාශය මෙයයි. සංගරුවන වැඩ සිටි. ලොවේ අනුත්තර පින්කෙතවන සංගරුවන වැඩ සිටිනා කල්හි පුළුවන් තරම් හිත පහදවාගෙන පින්පුරා ගන්නට. ඒ පින්පුරා ගැනීම අපට බොහෝ කල් යහපත පිණිස හේතු වෙනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මහා ජනකායට තවදුරටත් මෙය පැහැදිලි කරගන්නට භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන් මේ විදිහට වදාලා. තින දෝසානි කෙත්තානි රාග දෝසා අයං පජා තස්මාහි විතරාගේසු දින්නං හෝති මහප්ඵලං. කුඹුරුවල තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් රාගේ නැමැති දෝෂයෙන් යුක්තයි. එනිසා වීතරාගී උතුමන්ට දෙන දානයයි මහත්ඵල වන්නේ. කුඹුරේ තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාවත් දෝෂ දෝසා අයං පජා ද්වේෂය නම් වූ දෝෂයෙන් යුක්තයි. එනිසා වීත දෝෂී වූ උතුමන්ට දන් දීමයි මහත්ඵල. තින දෝසානි කෙත්තානි මෝහ දෝසා අයං පජා. කුඹුරේ තෘණ දෝෂ තියෙනවා වගේ මේ ප්‍රජාව අතරේ තියෙනවා මෝහය නම් වූ දෝෂය. එනිසා මෝහය නැසූ වීත මෝහී උතුමන්ට දෙන දානයයි මහත්ඵල. තින දෝසානි කෙත්තානි ඉච්ඡා දෝසා අයං පජා. කුඹුරේ ගොයන් අතරේ තෘණ දෝෂය හටගන්නවා වගේ මේ ප්‍රජාව අතරේ තියෙනවා ලාමක ආසා කියන දෝෂය. ලාමක ආසා නැසූ උතුමන්ට දෙන දානයයි මහත්ඵල. පින්වතුනි රාගේ නැසූ, ද්වේෂේ නැසූ, මෝහේ නැසූ, ලාමක ආසා නැසූ උතුමන් කොහිද වැඩ සිටින්නේ? සංඝං සරණං ගච්ඡාමි කියා අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවනේ වැඩ සිටින්නේ. එනිසා සංගරුවනට පුදන දාණය මහත්ඵලයි මහනිසංසයි. පින්වතුනි මේ අංකුර දිව්‍ය පුත්‍රයාගේ තින්දක දිව්‍ය පුත්‍රයාගේ මේ පුවත අර මහා ජනකාය අහගෙන හිටියා. එදා මහා ජනකායගේ හිත සංගරුවන කෙරෙහි බොහෝසේ පැහැදුනා.
අනුත්තර පින්කෙති පිම්බීජ වපුරන්ට ඕන කියන හිත එදාර මහා ජනකායට උපන්නා. ඒ මිනිස්සු කොච්චර පින් කරගන්න ඇද්ද? සංගරුවනට හිත පහදවාගෙන එදා පටන් සංගරුවන පුදලා. ඒ නිසා මේ අවස්ථාව සුපින්වත් ඔබටයි. ඔබත් සංගරුවන ගැන බොහෝසේ හිත් පහන් කරගන්නට මේ කෙටි ජීවිත කාලේ සංගරුවන පුදන්ට සංගරුවන දැක හිත පහදව ගන්න, වන්දනා කොට හිත පහදව ගන්න, පුද පූජා කරන්න අවකාශ ලැබෙනකොට ඒ ආදී ලෙස හිත පහදවාගෙන පූජා සිදු කරන්න. ඔබේ ජීවිතයට බොහෝ පින් රැස් කරගන්න අවකාශ තියෙනවා. අනුත්තර වූ පින්කෙත මේ ලෝකේ වැඩ සිටිනා නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතාව සාමාන්‍ය ජනයාට ඇහෙන්න සලස්සලා ඊනකට දහම් දේශනා කරන්න ආරම්භ කළේ දෙව් පිරිසට. ඒ දෙව් පිරිසට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අභිධර්මය. එහෙම නැත්නම් විජම්බන. අභිධර්මයේ දේශනා කරනකොට අභිධර්මයේ තියෙන්නේ පින්වතුනි චිත්ත චෛතසික විභාගය. චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්මයන් බුදුරජාණන් වහන්සේ විස්තර විභාග වශයෙන් මේ දෙව් පිරිසට 3 මාසයක් පුරා දේශනා කරන්නට පටන් ගත්තා. ඇයි හේතුව? මේ දෙවිවරුන්ට චිත්ත ස්වභාවය අතිශයින්ම ප්‍රකටයි. සක්දෙවිඳු ගත්තොත් පින්වතුනි සක්දෙවිඳුට පුළුවන් කියනවා එක මොහොතක අරමුණු 1000ක් හිතන්න. එක මොහොතේ අරමුණු 1000කට හිත යොමු කරන්න පුළුවන් සක්දෙවිඳුට. ඒ දෙවියන්ගේ හැකියාව, දෙවියන්ගේ හිත හැසිරවීමේ හැකියාව. දැන් අපි ගත්තොත් අපිට පුළුවන් ද එක මොහොතක එක අරමුණක හිත තියන් ඉන්න. අපිට එක මොහොතක එක අරමුණකවත් හරියට හිත තියාගෙන ඉන්න බෑ. අරමුණු 1000ක් ගැන කවර කතාවද? දෙවියන්ට මේ හිත හැසිරවීමේ හැකියාවක් තියෙනවා. අරමුණු 1000ක් දක්වා ඒ හිත හසුරුවා ගන්න පුළුවන් සක්දෙවිඳුන්ට. අනිත් දෙවිවරුන්ට, ඉහළ දෙවිවරුන්ට නොයෙක් හැකියාව තිබුණා. ඒ දෙවියන්ට ඊටාම ප්‍රකටයි මේ චිත්ත චෛතසික විභාගයේ පෙන්වලා දෙනකොට. ඒ නිසා දෙව් පිරිස උදෙසා භාග්‍යතුන් වහන්සේ අභිධර්ම කතාව දේශනා කළා. ඒ අභිධර්ම කතාවේ තියෙන චිත්ත චෛතසික විභාගය මනාකොට තේරුම් ගන්නට නම් හොඳට චිත්තානුපස්සනාව වැඩිලා තියෙන්න ඕන. සතර සතිපට්ඨානය තුල සිත සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ අපේ සිත 16 ආකාරයකින් තේරුම් ගන්න කියලා. චිත්තානුපස්සනාව. බුදුරජාණන් වහන්සේ වදාළේ සරාගී සිත සරාගී සිතක් වෙසිය විදිහට දකින්න. ද්වේෂ මේ සහගත සිත ද්වේෂ සහගත සිතක් විදිහට දකින්න. මෝහ සහගත සිත මෝහ සහගත සිතක් විදිහට දකින්න. රාගේ නැති සිත වීත රාගී විදිහට දකින්න. ද්වේෂේ නැති හිත මෝහේ නැති සිත ඒ අයුරින් දකින්න. එතකොට හිත අඳුනා ගැනීම කියන එක තමයි චිත්තානුපස්සනාව. හිත සමාහිත නම් ඒකත් අඳුන ගන්නවා. මේ සිත සමාහිතයි. හිත විසිරෙනා නම් ඒකත් අඳුන ගන්නවා. වින්වතුනේ හිත ගැන ඔය අවධානයවත් නැති කෙනෙක් අභිධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක දැනුමක් විතරයි. ඒ දැනුම ඇති කරගත්තාට කමක් නැහැ. ඒ දැනුමෙන් ආඩම්බර වුණොත් අවසානයේ ධර්මයෙන් ලබන්න තියෙන පිළිසරණ සම්පූර්ණයෙන්ම අහිමිලා යනවා. එනිසා හොඳට තේරුම් ගත යුතු කාරණාවක් ඒ. ඉතින් බුදුරජාණන් වහන්සේ එදා දෙව්ලොව දෙවියන්ට ওই විදිහට අභිධර්මයේ දේශනා කරනකොට ඒ අභිධර්ම කතාව දිනපතාම සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ඉගෙන ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ ඉගෙනගත්ත අභිධර්මය මේ මනුස්ස ලෝකයේ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ 500 දෙනෙකුට කියලා දුන්නා. බුදුරජාණන් වහන්සේ 3 මාසයක් පුරා දෙව්ලොවදී අභිධර්මයේ දේශනා කරනකොට ඒ අභිධර්මයේ ඒ ආකාරයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ සංකස්සයේදී ඒ සංකස්සයේ හිටපු 500ක් ශිෂ්‍යයෝ පිරිසට බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මත දේශනා කළා. ඒක භාග්‍යතුන් වහන්සේගේ විශේෂ අවවාදයක් මතයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කළේ. මොකද මේ 500 දෙනා විශේෂ 500 දෙනෙක්. මේ අයට තිබුණා අතීතයේ රැස් කරපු පිනක්. කාශ්‍යප බුද්ධ කාලේ මේ 500 දෙනාම කිරිවවුලෝ 500ක්. තිරිසන් යෝනියේ උපන්න
කිරිවවුලු 500ක්. ගල් ගුහාවක මේ කිරිවවුලු 500ම වාසය කළා. ඒ ගල් ගුහාවේ අභිධර්මයේ කටපාඩම් කරන භික්ෂූන් දෙන්නෙක් හිටියා. ඒ භික්ෂූන් වහන්සේලා දෙනම තම තමන්ගේ අභිධර්ම දැනුම සසඳා බලන්ට අභිධර්මය හරි ලස්සනට සජ්ජායනා කළා. එතකොට අභිධර්මයේ කියවෙන වචන මිහිරියට සජ්ජායනා කරනකොට අර කිරිවවුලුන්ට ඒකෙන් සැනසීමක් ආවා. දැන් පිරිත් සජ්ජායනාවක් අහනකොට මිහිරට හිතට සැනසුමක් නැද්ද? අර්ථ තේරුණත් නැතත් හිතට සැනසුමක් එනවා. ඒ සිතට සැනසුමක් එනකොට අපි හිතමු අපේ හිත පැහැදුනා කියලා. ෂායේ පිරිස හරි ලස්සනයි කියලා. ඒ පිරිත නම් හරි ෂෝක් කියලා අපේ හිත පැහැදුනා කියලා. පැහැදුනේ කුමකටද? ධර්මයට. ඒ හිත පැහැදුනේ ධර්ම සජ්ජායනාවකට. පින්වතුනි මහා පිනක්. අර තිරිසනුන් ඒ මහා පින රැස් කරගත්තනේ අභිධර්ම සජ්ජායනාවට හිත පැහැදුනා. ඒ ජීවිතෙන් මිය පරලෝ ගියාට පස්සේ තිරිසන් යෝනියෙන් අත මිදී දෙව්ලොව උපන්නා. දෙව්ලොවින් මනුලොවට පැමිණිලා මිත්‍රයෝ 500 දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වී සිටියා. ඒ 500 දෙනාට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සැලලිහිණියෙකුගේ නාදයේ බඳු මියුරු ස්වරයෙන් යලි අභිධර්මය ඇහෙනකොට ඒ අභිධර්මය හොඳට වැටහුණා. ඒ අභිධර්මයේ ටිකෙන් ටික අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා 500 දෙනාගේ හිත අවබෝධයට සුදුසු ආකාරයෙන් මේ වෙද්දී සකස් වෙලා තිබුණා. ඉතින් ඕන්න ওই විදිහට තව්තිසාවේ සිදුවීම, තව්තිසාවේ මහා ආශිර්වාද සිදුවීමින් 3 මාසයක් ගත වුණා. 3 මාසයේ පුරා භාග්‍යතුන් වහන්සේ අභිධර්මයේ දේශනා කොට ඒ දේශනාව අවසන් වෙනකොට දසදහසක් ලෝක ධාතු වලින් පැමිණ සිටි දෙවිවරුන්ගෙන් 80 කෝටි දහසක් දෙවිවරුන්ට ධර්මාවබෝධය ඇති වුණා. දෙවිවරු 80 කෝටි දහසක් ධර්මාවබෝධ කළා. එහෙමනම් දෙව්ලොවදී ධර්මාවබෝධ කරන්න බෑ කියලා කියන්නේ පට්ටපල් බොරු නේද? යමෙක් කියනවා නම් දෙව්ලොව ගියොත් එහෙම එහිදී ධර්මාවබෝධ කරන්න බෑ කියලා කොච්චර අසත්‍යයක්ද? මේ බලන්න. එදා බුදුරජාන් වහන්සේ දහම් කතාව කරනකොට දෙව්ලොව දෙවිවරු එකම තැනක 80 කෝටි දහසක් මනුස්ස ලෝකේ භාග්‍යතුන් වහන්සේ දහම් කතාව කළාට එකම තැන එච්චර මිනිස්සු ගොඩක් ධර්මය අවබෝධ කළා කියලා සඳහනක් නැහැ. දෙව්ලොව දෙවියෝ එච්චර ධර්ම අවබෝධ කළා. ඒ ධර්මාභි සමය ලබනකොට ඒ අතරේ මාතෘ දිව්‍ය රාජයාත් සෝවාන් ඵලයට පත් වුණා. ඉතින් 3 මාසෙ ගත වුණාම භාග්‍යතුන් වහන්සේ සමීපයට අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩම කළා. බුදුරජාන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි වස් පවාරණය කොට ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කරන්නේ කොහෙටද? බුදුරජාන් වහන්සේ අහනවා, මහා මොග්ගල්ලාණය මේ වෙද්දී සාරිපුත්තයෝ සිටින්නේ කොහිද? ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මේ වෙනකොට සංකස්සපුරයේ වැඩ සිටි. එසේනම් මහා මොග්ගල්ලාණේ ශාස්ත්‍රුන් වහන්සේ මනුස්ස ලෝකයට වඩින්නේ සංකස්සයටයි. වස් පවාරණය කෙරෙන දිනෙහි වප්පුර 15ක පුන් පොහෝ දිනෙහි ශාස්ත්‍රුන් වහන්සේ සංකස්සපුරයට වඩිනාසේක. ඒ ආරංචිය මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා ජනකායට කිව්වා. ඒ මහා ජනකාය ඒ වෙලාවේ හරියට දුකටපත් වෙලා තියෙනවා. අයියෝ සංකස්සය කියලා කියන්නේ දුර. අපි කොහොමද යන්නේ? ඒ වෙලාවේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර පිරිසට කියනවා, යමෙක් සංකස්සයට යන්න කැමති නම් ඒ හැමෝම හිත ඇති කරගන්න. ඔබ හැම දිනකට යන්න පුළුවන්. ඒ සංකස්ස පුරයේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරන තුරු සියලු දෙනා බලාගෙන ඉන්නවා. මහා ජනකායක් ඒක රාශි වෙලා හිටියා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට දහම් කතාව අවසන් කොට පාණ්ඩු කම්බල සෛරාසනෙන් නැගිටිනවා. ඒ නැගී හිටිද්දී සක්දෙවිඳු එතෙන්ට පැමිණුණා. පැමිණ ස්වාමීනි තථාගතයන් වහන්සේ මිනිස් පියසට කොයි තැනකින් වඩින්ට කැමතිද? බුදුරජාණන් වහන්සේ වදාලා, දේවේන්ද්‍රය තථාගතයන් වහන්සේ සංකස්ස නගරද්වාරයටයි වඩින්නේ.
ඒ නගරද්වාරයට මේ වෙනකොට මහා ජනකායද රැස්ව සිටි තථාගතයන් වහන්සේ එහි වැඩම කරනු ඇති. ඉතින් මහා ජනකාය එකතු වෙලා ඉන්න එතනින් දෙවියන්ගේ ආනුභාවයේ පරිදි රණින් කරපු පඩිපෙළකුත් මැණිකෙන් කරපු පඩිපෙළකුත් රිදියෙන් කරපු පඩිපෙළකුත් මැවුණා. තවුතිසාවේ ඉඳලා සංකස්සයට ඒ පඩිපෙළ තුන පහළට මැවී ආවා. බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි මැණිකෙන් කරපු මැද තියෙන පඩිපෙළ. රන් රිදී පඩිපෙළ දෙක දෙවිවරුන්ටයි. බුදුරජාණන් වහන්සේ සියලු දෙවියන්ගේත් සියලු බ්‍රහ්මයන්ගේත් ආනුභාවය පරදවා බැබලී මැණික් පඩිපෙළින් පහළට වඩින්න පටන් ගත්ත. පින්වතුනි කොහොම ආසිරියක් තියෙන්න ඇතිද? වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනේ සිදු වුණේ. වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයක පින්වන්තයෝ පිරිසක් ඒ අසිරිය දැක්කා. අද මේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනේ පින්වන්තයෝ පිරිසකට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒක අහන්න. එදා ඒක දැකලා හිත පහදව ගත්තා. අද දක්ෂ වෙන්න මේක අහලා හිත පහදව ගන්න. බුදුරජාණන් වහන්සේ මේ පඩිපෙළින් වඩින ගමන් පින්වතුනි ශාස්ත්‍රඥ වහන්සේ බැලුවා කියන අහස දෙස. අහස දෙස බලද්දී දැන් අපි අහස බැලුවාට අපිට බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක පේන්නේ නැහනේ. ඒවා අපිට නොපෙනෙන ස්වභාවයෙන් තියෙන්නේ. අපිට කිසිවක් පේන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ එදා මේ අහස දෙස බලනකොට මේ මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුන්ට සියලු බ්‍රහ්ම ලෝක, සියලු දිව්‍ය ලෝක එකම අංගනයක් වගේ, එකම මිදුලක් වගේ පේන්න ගත්තා. ඒකට කියනවා ලෝක විවරණය. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් ලෝකය විවෘත කළා. අර මහා ජනකායට ඉහළ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පේන්න ගත්තා. පින් කරලා දෙවිවරු සැපසේ ඉන්න හැටි ඒ අයන්ට පෙනෙන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ පහළ බලනවා. ඒ පහළ බලනකොට පොළොව විවර වුණා. පොළොව විවර වී මහා නරකාදිය අවීචිය පේන්න ගත්තා. මහා දුකට පත් වෙලා ඉන්න හැටි මිනිසුන්ට දකින්න ලැබුණා. මිනිස්සු දෙවියන්ව සුවසේ දකිනවා, දෙවියන් සුවසේ මිනිසුන්ව දකිනවා. දෙවියන් බ්‍රහ්මීන්ව දකිනවා, බ්‍රහ්මියෝ දෙවිවරුන්ව දකිනවා. මේ විදිහට පින්වතුනි සියලු දෙනා එකිනෙකා දකින අවස්ථාවක් ලැබුණා. මේකට කියනවා ලෝක විවරණ. ලෝක විවරණ කියන මහා ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ වගේම තවත් මේකට නමක් කියනවා දේව අවරෝහණ. දේව අවරෝහණ කියලා කියන්නේ දෙව්ලොව දෙවියෝ මනුස්ස ලෝකයට පැමිණි නිසා. ලෝක විවරණය දේවාවරෝහණය වප්පුර පසළොස්වකයි සිද්ධ වුණේ. අද වගේ පුර පසළොස්වක පුන් පොහෝ දිනයක අසිරිය සිද්ධ වුණා. සුපින්නතුල්ලාට ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. අපි අද වගේ දවසකයි උතුම් උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර රහතුන්ගේ ගුණ සිහි කර කර සිල්පද ආරක්ෂා කළේ කියලා පින්වතුන්ලාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ සඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදුව මණික් පඩිපෙළෙන් පහළට වැඩම කරද්දී එය බලාගෙන ඉන්න මහා ජනකායට බුද්ධ ශ්‍රීය ගැන, බුදුරජාණන් වහන්සේගේ අසිරිය ගැන විස්මයක් ඇති වුණා. අහෝ භාග්‍යතුන් වහන්සේ මෙතරම් අසිරිමත්ද? බුදු කෙනෙකුගේ ජීවිතේ මෙච්චර පුදුම සහගතද? භාග්‍යතුන් වහන්සේ උදෙසා සංකනාද කරමින් සක්දිවිදු පැමිණෙනවා. වීණා නාද කරමින් පංචසික කියන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා පැමිණෙනවා. මහා බ්‍රහ්මයා භාග්‍යතුන් වහන්සේට ඡත්‍රයක් දරාගෙන සිටිනවා. ස්වාමිය දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට චාමර සලනවා. මේ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රඥ වහන්සේ. දෙවියන්ගෙන් බඹුන්ගෙන් සත්කාර ලැබමින් දෙවියන්ටත් බඹුන්ටත් අග්‍රව ඒ අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එහෙම වඩිද්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ මීට පෙර දැකලා නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම කියනවා. නමේ දිට්ඨෝ ඊතෝ පුබ්බේ නසුතෝ උදකස්සචි
ඒවං වග්ගුවදෝ සත්තා තුසිතා ගනිමා ගදෝ. තුසිත දෙව්ලොව සිට මිනිස් පියසට වැඩම කරන මිහිරි වදන් තෙපලන මේ ශාස්තෘන් වහන්සේ වැනි අසිරිමත් උතුමෙක් මේ දෑස් වලින් නම් මා මීට පෙර දැක නැත. මෙබඳු උතුමෙකු ගැන මා අසාද නැත. එහෙම භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ වර්ණනා කළා. ඒ ගුණ වර්ණනා කරපු වෙලාවේ අපගේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ගුණ මහිමය මේ මහා ජනකා ඉදිරියේ ප්‍රකට කරවන අදහසින් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසුවා. විමසන පැනය සාරිපුත්ත මහරහතන් වහන්සේ විසඳුවා. ඒ විසඳනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශයක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කල්පයක් පුරාවටම මහසයුරට වැටෙන ජලබිඳු ගාන, වර්ෂාව විදිහට ඇදෙන ජලබිඳු ගාන මෙපමණයි කියලා කියන්න පුළුවන්. මාහට එහෙම ඥානයක් තියෙනවා. ආන් එහෙම කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්තේ ඔබට ඉබඳු ඥානයක් තියෙන බව තථාගතයන් වහන්සේ දන්නවා. ගංගාය වාලුකා කීයේ උදකං කීයේ මහං නවේ. මහියා මත්තිකා කීයේ න කීයේ මම බුද්ධියා. ගගේ වැලි අවසන් වුණත්, සයුරේ දිය අවසන් වුණත්, පොළොවේ මැටි අවසන් වුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඒ බුද්ධිය අවසන් වෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබුණු මහා ප්‍රඥාව දෙවැනි උනේ ශාස්ත්‍රූන් වහන්සේට විතරමයි. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ සංකස්සපුරයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අර මහා ජනකාය මැද්දේ සිංහනාදයක් කළා. මේ ගෞතම බුදු සසුනේ භික්ෂු සංඝයා අතරේ ප්‍රඥාවෙන් අග්‍රම භික්ෂුව බවට පත් වෙන්නේ සාරිපුත්තයන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ. බලන්න පින්වතුනි කොච්චර අසිරිමත් පුන් පොහෝ දිනයක්ද මේ. මේ දිනේ අපිට අහන්න ලැබිච්ච මේ ප්‍රවෘත්තිය කොච්චර අසිරිමත්ද. එදා භාග්‍යතුන් වහන්සේ මහා දෙව් පිරිස, මහා බඹ පිරිස, මහා ජනකාය ඉන්න තැන ඒ සියලු දෙනා වෙනුවෙන් සද්ධර්මයේ දේශනා කළා. ඒ සද්ධර්මයේ අහලාත් පින්වතුනි බොහෝ දෙනෙක් ධර්ම අවබෝධ කළා. කියන්න බැරි තරම් ප්‍රාණීන් ප්‍රමාණයක් ධර්ම අවබෝධ කළා. මොකද එතන බ්‍රහ්මයන්ටත් බණ ඇහුණා, දෙවියන්ටත් බණ ඇහුණා, මිනිසුන්ටත් බණ ඇහුණා. ධර්ම අවබෝධ කළා. ධර්ම අවබෝධයෙන් ජීවිත නිවා සනසවා ගන්නට ඒ හැම දිනාට අවකාශ උදා වුණා. ඉතින් සංකස්සපුරයේදී ඒ අවිජහිත ස්ථානයේදී සිද්ධ වෙච්චි මහා අසිරිය ඕක. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සමීපයේ අභිධර්ම ඉගෙන ගත්ත අර 500ක් දෙනා වහන්සේ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට සිද්ධ වෙච්ච අසිරියක් විදිහට අපේ දහම් ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ පිරිස අතරේ හිටියා මතු අනාගතේ මෛත්‍රී නමින් අරහත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බෝසතාණන් වහන්සේ. ඒ බෝසතාණන් වහන්සේත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච දිනේ විදිහට සඳහන් වෙන්නේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනය. ඉතින් අද වගේ දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතයක තියෙන අසිරිමත් පෙළහර කතාවක්. මහා පෙළහර, ලෝක විවරණ පෙළහර, දේව අවරෝහණය, මේ වගේ පුදුම සහගත සිදුවීම් ඔබට අහන්න ලැබුණා. පින්වතුනි හිත පහදවා ගන්න. මොකද සාමාන්‍ය මිනිස්සෙකුට කොයි ආකාරයකින්වත් තේරුම් ගන්න බෑ කියනවා සෝතාපන්න කෙනෙකුගේ විෂය. සෝතාපන්න කෙනෙක් කොයි වගේද කියන එක සාමාන්‍ය මිනිස්සෙකුට තේරුම් ගන්න බෑ. එයාට හැකියාවක් නැහැ. සෝතාපන්න කෙනෙකුට තේරුම් ගන්න බෑ කියනවා හරියටම සකදාගාමී කෙනෙක් කොයි වගේද කියලා. සකදාගාමී කෙනෙකුට තේරුම් ගන්න බෑ කියනවා අනාගාමී උත්තමයෙක් කොයි වගේද කියලා. අනාගාමී උත්තමයෙකුගේ බුද්ධි මට්ටමට තේරුම් ගන්න බෑ කියනවා ප්‍රඥා මට්ටමට රහතන් වහන්සේ නමකගේ විෂය කොහොමද කියලා.
රහතන් වහන්සේ නමකටත් තේරුම් ගන්න බෑ කියනවා. මහා ශ්‍රාවක රත්නයක විෂය. මහා ශ්‍රාවක රත්නයකටත් තේරුම් ගන්න බෑ කියනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ විෂය. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටවත් තේරුම් ගන්න බෑ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ විෂය. බුද්ධ විෂය අචින්තියයි. බුද්ධ විෂය අචින්තියයි. ඒ හින්දා තමයි කියන්නේ ඒවං අචින්තියා බුද්ධා අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේලා වනාහි සිතාගත නොහැකි ගුණ ඇත්තේය. බුද්ධ ධම්මා අචින්තියා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව, ඒ බුදුරජාණන් වහන්සේගේ පෙළහර, ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ කෘත්‍ය, ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ දකින්ට ලැබෙන සියලු දේ. ඒට කියනවා බුද්ධ විෂය. බුද්ධ විෂයත් අචින්තියයි. හිතාගන්න බෑ. අචින්තනීයේසු පසන්නානං. එබඳු අචින්තනීය ගුණ ඇති, හිතාගත නොහැකි ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන කෙනෙකුගේ හිත පැහැදුනොත් විපාකෝ හෝති අචින්තියෝ. ඔහුට විපාක වශයෙන්ද හිතාගත නොහැකි විපාක ලැබෙන්නේය. ඉතින් අපිට ඒ හිතාගත නොහැකි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ජීවන ප්‍රවෘතියක් මේ විදියට අහන්න ලැබුණේ මහා පෙළහර. සිත පහදවා ගනිමු. අචින්තනීය බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන අචින්තනීය පිනක කොටස්කාරයෝ වෙන්න අපිට අවස්ථාව තියෙනවා. අපි හැම දිනාට ගෞතම සාසනයේ පිහිට පිළිසරණ ලබා ගන්නට සම්බුදු රජාණන් වහන්සේ ගැන තව තවත් බලවත් ලෙස සිත පහදව ගන්නට බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය ගැන තව තවත් බලවත්ව සිත පහදව ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ වප්පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ මේ රාත්‍රියේ අපි හැමදිනාම ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමින් බුදුරජුන්ගේ ආශ්චර්ය ජනක ජීවිතය ගැන අසමින් සිත් පහන් කරගෙන යන්තාක් පුණ්‍ය ධර්මයෝ රැස් කළාද රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණදම් සපුරන පූජනීය මහා සංඝරත්නයට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව ගෞතම සසුන තුල ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරනු ලබන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් අයිඑම් නිහාල් සෝමසිරි පියාණන්ටත් ජේම්ස් ඩන්ෆර්ඩ් මහතාටත් මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ පුණ්‍ය ප්‍රාර්ථනාව පරිදි
කොරෝනා වසංගතයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාට සැලසී ඒ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා ඉක්මන් සුවපත් භාවය ලබත්වා මේ කොරෝනා වසංගත තත්ත්වය ඊතා ඉක්මනින්ම ලංකා භූමියෙන්ද ලෝකයෙන්ද තුරන් වී සියලු දෙනාට සිත ශාන්තිය සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව අද දවසේ ධර්ම දානයේ සිදු කළේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පදිංචි පින්වත් අයිඑම් නුවන් මදුසංක මහත්මයා, පිළියන්දල පදිංචි පින්වත් එම්.ඒ. චන්ද්‍රානී මෑණියන්, අයිඑම් රුචිරා මහේසී සහෝදරිය සහ මහරගම පදිංචි අයිඑම් රුක්මානිලෝසී සහෝදරිය යන ඒ පින්වතුන්ලාගේ පවුලේ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලාගේ ජීවිතවල සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. රැකී ආරක්ෂා ආදී දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී මේ සියලු දේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තවදුරටත් කිසිම කරදරයකින් බාධාවකින් හිරිහැරයකින් පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතයට සුවසේ පින් රැස් කරගන්න සුවසේ ධර්මයේ හැසිරෙන්න අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ ඒ සුපින්වතුන්ලා සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් විශේෂයෙන්ම පින්වතුනේ ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අද දවසේ මේ වප්පුර 15වක පුන් පොහෝ දිනයේ උදෑසන පටන් සිද්ධ කෙරෙච්චි සියලු ධර්මදේශනා ඒ පින්කම් ඔබ වෙතට අරගෙන එද්දී ඒ අය විශාල කැපකිරීමක් සිදු කළා. ඒ වගේම විශේෂයෙන් මේ රාත්‍රියේ සිදු කෙරුණු ධර්මදේශනාවේදීත් දර්ශන පට ආදී ඔබට ඒ අවස්ථාවේදී පෙන්වලා ඔබේ සිත තව තවත් පහන් කරගන්න උදව් කළා. ඒ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. මේ ගෞතම සසුන තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.